සාහිත්‍යයේදී සමාජ විඥානය අවිඥානය ප්‍රකාශයට පත්වන්නේ භාෂාත්මක නියෝජනයන්ගේ ප්‍රතිඵලයක් විදියට. අපි යථාර්ථය නියෝජනය කරන්නේ යම්කිසි දෙයක මේ ආදේශක කන්දරාවකින්ද එහෙම නැත්නම් සැබෑ යථාර්ථය අපි නියෝජනය කරන අපි පිළිගන්නා යථාර්ථය තියනවාද කියන කාරණාව අපි අපෙන්ම ප්‍රශ්න කරන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් භාෂාව විදිහට ගත්තොත් සිංහල භාෂාව විදියට අපි ව්‍යවහාර කරන වර්තමානය ඒ අපේ සැබෑවද? එහෙම නැත්නම් අපි මවාගත් එකක්ද? අපේ මුල්වල තිබුණු භාෂාවමද අපි අද වහරන්නේ? දැන් මේ ආදී වූ සංවාද සමාජයේ තියෙනවා. ඒවා හරි සංවාද, වැරදි සංවාද මෙහෙම වෙන් කරන්නට බෑ. මේ භාෂාව, මේ වචනය එහෙම වෙන් කරන්නත් බෑ. අපි මේ දේවල් පිළිබඳව සංවාද කරනවා. මේ පිළිබඳව කතා කරනවා. අපේ අදහස් විමසිල්ලෙන් තවත් කෙනෙකුට අරගෙන යනවා. සමහර වෙලාවට මේ අදහස්, මේ සංවාද, මේ වාද, මේ විවාද මේ සියල්ලම තවත් කෙනෙක්ගේ දැනුමට, අවබෝධයට සහ නව ප්‍රතිනිර්මාණයකට හේතුවක් හදන්නට පුළුවන්. අද ලිවිසරි ප්‍රේමයේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජනවහරෙන් පෝෂණය වූ ලේඛන කලාව පිළිබඳව. ජනවහර කොහොමද ලේඛන කලාව පෝෂණය කළේ? මේ ආදී වූ තොරතුරු එක්ක අද ලිවිසරි ප්‍රේමයේ ඔබට ගත කරන්න පුළුවන්. ඒ සඳහා වඩාත්ම සුදුසු අසුන අපි වෙන් කළා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ට, ජ්‍යෙෂ්ඨ සම්මානිත මහාචාර්යතුමන්ට අපි ආයුබෝවන් කියලා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ජනවහර පිළිබඳව, ජනශ්‍රුතිය පිළිබඳව කතා කරනකොට එතුමන් අපිට බොහෝම මහාර්ග වස්තුවක්, දැනුම් කෝෂයක්. ඉතින් ඒ වගේම ගාමිණී කන්දේපොළ ලේඛකයාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. මේ මාධ්‍යවේදියාව, ලේඛකයාව. ගාමිණී තමන්ගේ ලේඛන කලාව තුළ ජනවහරෙන් පෙරහන් වෙච්ච වචන බොහොම ලස්සනට යොදා ගන්න කෙනෙක්. මහානාම දුනුමාල මහත්මත් ජනශ්‍රුතිය එක්ක කටයුතු කරන ඒ ලේඛන කලාවට පෙම්බඳින බොහෝ කෘති අපිට තිලන කරපු පර්යේෂකෙක්. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. මම කැමති ගරු මහාචාර්යතුමාගෙන් මේ සංවාදය ආරම්භ කරන්න. ඇත්තටම මේ ඔය ෆෝක්ලෝ කියන ඉංග්‍රීසි වචනය 1846 දී විලියම් තෝම්ස් කියන ලේඛකයා අඳුන්වලා දුන්නායින් පස්සේ ලෝකයේ බොහෝ තැන්, බොහෝ රටවල් මේ ජනවහර, අපේ මූල සංස්කෘතිය පිළිබඳව හොයා බලන්නට උනන්දු වෙනවා. දැන් මේ ජනවහර, ජනශ්‍රුතිය කියලා මෙහෙම වචන තියෙනවනේ සර්. අපි කොහෙන්ද මේ කතාව පෙරහන් කරගන්නේ? විශ්වාස කරනවා මේක ප්‍රාචීනවාදී යෙදුමක්. අපි පුරුද්දක් ඇති කරගෙන තියෙනවා හැමතිස්සෙම වගේ ප්‍රතිචීන වචනයකින් තමයි සිංහලට වෙන්න උනේ කියලා කියන්නේ. අපූර්ව සංසන්දනයක් කරන්නට පුළුවන්. ජනශ්‍රුතියට ඉංග්‍රීසියෙන් කියන්නේ ෆෝක්ලෝ. LORE තමයි තියෙන්නේ. ලෝර් කියන්නේ ඇසුණු දේ. ජනයාගෙන් පාරම්පරිකව ඇසුණු දේට කියනවා ෆෝක්ලෝ කියලා. ජනශ්‍රුති කියලා කියන්නේ ජනයාගෙන් ඇසුණු දේමයි. මුව ප්‍රධාන වෙනවා මුද්‍රණයට පෙර ආතුව. දැන් කවදාද ජනශ්‍රුතිය බිහි වුණේ කියලා කෙනෙක් ඇහුවොත් ඒක අනිර්වචනීයයි. ඓතිහාසික සාක්ෂි නැහැ. මිනිහා කතා කරන්න පටන් ගත්තේ කවදාද? පාරම්පරිකව ඒ කතා කළ දේ ගියා. දරුණැලවිල්ල ජනශ්‍රුතියේ මූලික ප්‍රාථමික ගීතයක් වෙන්න පුළුවන්. යාඥාව ප්‍රාථමික ආයාචනයක් වෙන්න පුළුවන්. ඒ කොහොමත් එක රටක හිටියයි කියන එක කෙඳිරිල්ල ඒ සියල්ලම අපිට කියන්න පුළුවන් ජනයාගෙන් ඇහුණු දේවල් කියලා. අහවල් මිනිස්සු ඉස්සෙල්ලා කතා කෙරුවා. අසවල් අය ඊට පස්සේ කතා කළයි කියලා කෙනෙකුට කියන්න බෑ. මගේ විශ්වාසයේ නම් මම අබමල් රේනුවක් විතර මේ ගැන හදාarලා තියෙනවා.
මේ මැලිනෝස්කි කියලා පෝලන්ත ජාතිකයෙක් ඇමරිකාවට ගිහිල්ලා එංගලන්තයට ඇවිල්ලා මහාචාර්යවරයෙක් වුණා. බ්‍රොනිස්ලෝ මැලිනෝස්කි. එතුමා තමයි ලිව්වේ පොතක් ප්‍රිමිටිව් සයිකොලොජි කියලා. ප්‍රිමිටිව් කියන්නේ ආදි කල්පික. සයිකොලොජි කියලා කියන්නේ මනෝ චිකිත්සාවාදයේ නැත්නම් මනෝ චිකිත්සාව, මනෝවිද්‍යාව කියලා කියන්න පුළුවන්. ඒකේ කියනවා කිනම් සංස්කෘතියක් ගත්තත් මිනිස්සු ජීවත් වෙච්ච තැන්වල විඥානය පුළුල් කිරීමට හේතුකාරක වූයේ මිනිසුන් කතා බහ කළ දේ. ඔබ මට කතා කරනකොට මම මගේ කනින් අහලා තව කෙනෙකුට කියනවා. ඒ පුද්ගලයා තව කෙනෙකුට කියනවා. ඒ පුද්ගලයා තව කෙනෙකුට කියලා මෙම කතාව පැතිරී කනින් කන යනවා. ඒ නිසා මුඛ පරම්පරාගත කියලා ඉස්සෙල්ලාම ඔකට යෙදුවා. oral transmission of words කියලා කිව්වේ. දැන් oral transmission කියන එක නිකන් වෛද්‍ය විද්‍යාත්මක යෙදුමක් නිසා මානව විද්‍යාඥයෝ ඒකට කැමැත්තක් දැක්වේ නැහැ. තොමස් වැනි ආචාර්යවරු, කැම්බල් වැනි ආචාර්යවරු, මැලිනෝස් වැනි ආචාර්යවරු වෛද්‍ය විද්‍යාවට ගරු කරන අතර ඒ කට්ටිය කිව්වා මේක මානව විද්‍යාත්මක යෙදුමක් වෙන්න ඕනේ කියලා මානව විද්‍යාව දෙකට ප්‍රභේදගත වුණා. එක කොටසක් තමයි සංස්කෘතික මානව විද්‍යාව, දෙවැනි කොටස තමයි භෞතික මානව විද්‍යාව. කල්චරල් ඇන්ත්‍රොපොලොජි, ෆිසිකල් ඇන්ත්‍රොපොලොජි. මේ සංස්කෘතික මානව විද්‍යාවේදී හැදෑරුවේ චින්තනය, විඥානය, වහර, නිර්මාණ, යාඥා, ඇවතුම් පැවතුම් ඒ වගේ දේවල් සංස්කෘතික. ගොඩනැගිලි හැදීම, ආම්පන්න හැදීම, පාරවල් හැදීම, ස්පිරිතාල ගොඩනැගිල්ල, බටනලා හැදිල්ල, අවියායුධ හැදිල්ල භෞතික මානව විද්‍යාවට ගියා. මේ දෙක පැති දෙකක් වුණාට මොකද එකතු වෙන වෙලාවල් තියෙනවා. පාරේ යන මිනිස්සු සින්දු කියා. කරත්තවල නැගිලා යනකොට කරත්ත කවි බී වුණා. කුඹුරේ සීසානකොට බී වුණා. තොටිල්ල නලවනකොට දරු නැලවිලි කියවුණා. ඉතින් දැන් මට හිතෙන විදිහට කොයි කාලේ කොතැනක කවුරුන් විසින් කා සඳහා කියන ලද ඇසුණු ඊට පස්සේ ඇසීමේ ප්‍රතිඵලයක් වශයෙන් විඥානගත වුණු සංදේශයක්ද කියන එක සෙවිල්ල ලේසි නෑ. වැස්ස වහින්න පටන් ගත්තා. වැස්සට වස්ස වලාහක දෙයියෝ කිව්වා. ඉර පායන්න පටන් ගත්තා. ඉර වර සූර්ය දෙවියනි, සූර්ය දේවතාවෝ කියලා කිව්වා. අදත් අපි කියනවා. මේ මගේ ළඟ ඉන්න කන්දේපොළ මහත්තයා ඉර වර කියලා නම කතාවකුත් ලියලා තියෙනවා. චන්ද්‍රයාට කතා කරනවා. අද ආවේ කියනවා. චන්ද්‍ර දෙවියෝ සඳ දෙවියෝ කියනවා. සඳ ගැන කවි ලියවෙනවා. ඉතින් අපි ලිකටම ඕක යනවා. ඊයේ කරපු දේම පොඩි වෙනස්කම් ඇතුව අද කරනවා. අද අපි කරමින් සිටින දේ ඊළඟ පෙරපොර කරනවා. අපි 4 දෙනා මේ එකතු වෙලා කරන ක්‍රියාව මීට අවුරුදු ගාන උඩදී කෙරුවා. කවුරු හිතනක? පන්සලක වෙන්න පුළුවන්. පාසලක වෙන්න පුළුවන්. ගුවන්විදුලි මැදිරියක වෙන්න පුළුවන්. හෙටත් මේක කරනවා. මෙතෙන්දි ගී ගායනාත් කරාවි. අපි ඒ ගැන පස්සේ කතා කරමු. ඔයතරම මේ මහාචාර්යතුමන් අපිට මේ මතු කරලා දෙන අදහස විවාද සම්පන්නයි. තවත් තැනකදී දැන් මහාචාර්යතුමාම කියනවා මේකට මේ නිශ්චිත નિયમિત සීමා රාමුගත අර්ථකථන දෙන්න බෑ කියලා. දැන් ලෝකෙත් ගොඩාක් දෙනෙක් මේ පිළිබඳව වාද විවාද කරනවා. දැන් ජනශ්‍රුති ක්ෂේත්‍රයට නිර්වචන හදපු අයම තවත් වෙලාවක මේ නිර්වචන පිළිබඳව නව මත පළ කරනවා. දැන් අර සමහරලාවට ඇලන් ඩන්ඩිස් වගේ අය ජනශ්‍රුතිය යනු කොමක්දයි ප්‍රශ්න කරනවා. කියන්නේ කවුද මේ ජනයා? කවුද එහෙම ජනයා කියලා අඳුනගන්නේ? කාගෙන්ද මේ අපට ඇහෙන්නේ දේවල් කියලා උන් ප්‍රශ්න කරනවා.
ඉතින් දැන් එහෙම ඇහිච්ච දේවල් ප්‍රතිනිර්මාණ සඳහා යොදාගත්ත කෙනෙක් තමයි ගාමිණී කන්දිපොළ කියලා කියන්නේ. දැන් දෙගොඩ වාරම වගේ වචන නැතුව එන්නේ නැහැ නේ. දැන් වැහි විතර වගේ වචන ඔබතුමන් කිව්වද ඉරවරවර මේ වචන මතුවෙන්නේ මේ ආభాෂයෙන්. එතකොට අපි කොහොමද මේ දේවල් හොයාගන්නේ? එතකොට දැන් ජනයා කියලා කියන කොටස දැන් ජනශ්‍රුතියට නම් ජනයෙක් ඉන්නේ මේ ජනයා කොහෙන්ද අපට හම්බෙන්නේ? ඒකට අපිට නිර්වචනයක් දෙන්න පුළුවන්, අදහසක් දෙන්න පුළුවන්. ඔවජිට ඇතරම මේ ජනශ්‍රුතිය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ බොහොම ශාස්ත්‍රීය ප්‍රවේශයක් අපේ මහාචාර්යතුමා ලබා දුන්නා. ඒකත් එක්ක මේ දැන් අපිට දැන් ජනතාව කියන්නේ දැන් අර සර් කිව්වා වගේ දැන් මේක දැන් සමහරු හිතනවා ජනශ්‍රුතිය කියපු ගමන් මේක ගමේ දේ තමයි නේ. එහෙම එතකොට මේ නගරේ කියන වෙනම සංකර සමාජයක එහෙම කියලා හිතන හැබැයි ඒක වැරදි. දැන් සර් පැහැදිලි කරෙත් එක දැන් මේක පොදුවේ ජනතාව දැන් සමහරට ඊයේ සිද්ධ වෙන සමහරට පෙරේදා සිද්ධ වෙන සිදුවීමක් ජනයා අතර ඒක දැන් අද වෙනකොට ජනශ්‍රුතියට එකතු වෙලා තියෙන්න පුළුවන්. මේ විශේෂ කාලාන්තරයක් තිස්සේ ගැමි සමාජයෙන් ආරම්භ වෙලා ඒවත් එක දැන් සම්ප්‍රදායනේ ඇත්තටම දැන් සම්ප්‍රදාය සමහර තරුණයෝ හිතන සම්ප්‍රදාය කියන්නේ ගතානුගතික දෙයක් කියලා. ඇත්තටම ගතානුගතික දෙයක් නෙමෙයි. ඒක අපේ පරම්පරානුගතව අපේ අනාගතේ සදා යන දෙයක්, දිගින් දිගටම යන දෙයක්. ඉතින් මේ සම්ප්‍රදාය ගොඩනගෙන්නේ මේ ඔය කියන ජනශ්‍රුතිය පදනම කරගෙන. එතකොට මේ ජනශ්‍රුතිය ඇතුලේ අපේ තියෙන සිරිත් මේ කතාබහ ආකල්ප සංකල්ප නිර්මාණ සියල්ලම තියෙනවා. පොදුවේ ජනශ්‍රුතිය කියලා අපි හඳුන්වනවා. ඒ ජනයා ඒකරාශී වෙලා වුන් සමහර විට පොදුවේ අදහස් වමාරුවක් වෙන්න පුළුවන්, නිර්මාණාත්මක දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ගැටීමත් එක්ක මේ ගොනු වෙන සමාජගත වෙන අදහස් නේ. ඒවා අපි ජනශ්‍රුතිය විදිහට සලකලා සමහර වෙලාවට ඒව පදනම් කරගෙන බොහෝ වෙලාවට නිර්මාණ ගොඩනගෙන්න පුළුවන්. දැන් මගේ නිර්මාණවලටත් ඒවා බොහෝ වෙලාවට පදනම් වුණා. දැන් ඔබ ඇහුවා වගේ ඒවා ගැමි සමාජයේ මිනිස්සු ගැටෙන විදිහ, කතා කරන විදිහ, ආකල්ප හැසිරෙන විදිහ. හැබැයි ඉතින් ජනශ්‍රුති පර්යේෂකයෙක් ගොඩක් වෙලාවට බොහොම හොඳ සමාජ නිරීක්ෂකයෙක් වෙන්න ඕනේ. ඒ සමාජ නිරීක්ෂණය නැතුව අපට මේ ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ නිර්මාණ, ඔවුන්ගේ ආකල්ප අවබෝධ කරගන්න අමාරුයි. කාලයක් යනවා ඒකට. ඉතින් ඒ නිසා මේ මම හිතන්නේ පොදුවේ ගත්තම අපි ඒත් එක්ක ජීවත් වෙන්න ඕන කාලයක් තිස්සේ. ඔවුන්ගේ භාෂාව පිළිබඳ හදාරන්න ඕන. ඔවුන් ඉව අපට තියෙන්න ඕන. ඒත් එක්ක කාලයක් ජීවත් වෙලා සමාජයත් එක්ක ගැටෙනකොට අපට පේනවා මේ ජනශ්‍රුතිය කියන එක මහා අමුතු මේකක් නෙවෙයි. අපි අතරම තියෙන, අපි අඳුන ගන්න ඕන සංකල්පයක් කියලා. අතරම මහානාම මහත්මයා දැන් අපි මේ සඳහා ලබා දීලා තියෙන සාම්ප්‍රදායික අර්ථකථන වඩා නිවැරදිව පැහැදිලි කරගත යුතු බව තමයි මහාචාර්යතුමන් ගාමිණී මතු කරන්නේ. ඒ කියන්නේ මේ ජනශ්‍රුතිය කියලා කිව්වහම එකපාරටම චිත්‍රණය වෙන රූපයක් තියෙනවා. එහෙම රූපකායක් අපිට හැදෙනවා. ජනශ්‍රුතිය කියන්නේ මෙන්න මේ අය. දැන් ගැමි වෙන්න ඕන, ගැමි පරිසරයක් තියෙන්න ඕන, පැලක් තියෙන්න ඕන, කුඹුරක් තියෙන්න ඕන. එහෙම කියලා. දැන් මේ ආදී මේ අදහස ගෝත්‍රිකයි කියලා දැන් වෙනකොට නව පරිවේෂණ මගින් පෙන්වා දීලා තිබෙනවා. දැන් අපි එතෙන්ට ආවොත් එහෙම කොහොමද මේ ජනයා කියන සාධකය අපි වෙන්කොට අඳුනගන්නේ? ඔව්, මේ කාරණේදී ගැමි ජනයා කියලාම ගන්නත් බෑ. නගරයට ආවේනික පුරවහරකුත් තියෙනවනේ. දැන් අද වෙනකොට නම් ගමේ අය කතා කරන්නේත් අර පුරවහර අරගෙන, ගමේ කොල්ලෝ. ඒගොල්ලෝ කතා කරන්නේත් පුරවහර පුළුවන් තරම් සම්බන්ධ කරගෙන. නමුත් ඒගොල්ලෝ ජීවත් වෙන ප්‍රදේශික ආවේනික යම් යම් කතා රටා ඒගොල්ලොත් නොදැනුවත්වම අර පුරවහර එක කලවම් වුණු භාෂාව ඔස්සේත් පැමිණෙනවා. දැන් ඉතින් මේක ඇති වෙන්නේ ප්‍රදේශ ඉස්සර වෙන් වෙලානේ තිබුණේ. එක්ක විශාල කඳු යායකින් එහා එක ප්‍රදේශයක්, ඊට මෙහා තව ප්‍රදේශයක්. දැන් ලංකාව ගත්තත් අතීත කාලෙදී හොඳ ප්‍රවාහන සේවයක් තිබුණේ නැහනේ. ඉතින් එතකල් මේ ගම් දනව් එකිනෙකාට දුරස්කයි. දැන් රුහුණට එපිටින් තියෙන්නේ උඩරට. ඊටත් එපිටින් තමන් කඩුව. සත්කෝරලේ තව පැත්තකින්. සතර කෝරලේ තුන් කෝරලේ තව පැත්තකින්. ඒ නිසා යම් යම් අනන්‍යතා ඒගොල්ලන්ගේ ගොවිතැන් ආශ්‍රිතව
එවතුම් පැවතුම් ආශ්‍රිතව වෙනත් කර්මාන්ත ආශ්‍රිතව ඇති වෙනවා. එහෙම යෙදෙන සම්ප්‍රදායික වචනත් තාමත් තියෙනවා. දැන් කිතුල් කර්මාන්තය ගත්තොත් එතනට ආවේනික වචන යොදන්නේ කිතුල් කර්මාන්තයට. ඇල්හීන් ගොවිතැන ගත්තොත් ඇල්හීනට අදාළ සිරිත් විරිත් ඒ වගේම වචන ඒවා යෙදෙන්නේ ඇල්හීන් ගොවිතැනට. හැම වෘත්තියක්ම එහෙමයි. හැම කෘෂිකාර්මික අංගයක්ම එහෙමයි. ඉතින් ඒවා කාලෙන් කාලයට කාලයක් තිස්සේ පැවතගෙන එනවා. එතකොට අර ප්‍රදේශයකට අනන්‍ය භාෂා රටාවට ඒවා එකතු වෙනවා. දැන් ගාමිණී කන්දපොළ මහත්මයා ගත්තොත් ගොඩක් වෙලාවට කන්දපොළ මල්ලි සත්කෝරළ ජනවහරට තමයි මේ පයතියොබත් තියන්නේ. මහින්ද කුමාර දළුපොත මහත්තයත් එහෙමයි. ගුණසේකර ගුණසෝම ගත්තොත් අම්පාර පැත්තේ වෙයි. ඔව් පානම්පත්තුවට වැව්ගම්පත්තුවටත් නෙවෙයි පානම්පත්තුවට. දෙම මම කතා කරොත් මම ජීවත් වෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ. එතකොට තුන් කෝරළේ සතර කෝරළේ දෙපැත්තක් තියෙනවා. මම ඉන්නේ තුන් කෝරළේ. මම මේ පැත්තේ ජනවහරට බරයි. කතා කරද්දී ඒ විදිහට කතා කරනවා. සතර කෝරළේ ගත්තත් දුරස්ත නැහැ එතෙන්න. ඉතින් මේ වගේ අර පුද්ගල අනන්‍යතා ගොඩ නැගෙනවා. සමහර වචන තේරුම් ගන්න බැරි වෙන්නත් පුළුවන්. උදාහරණයකුත් කියන්න ඕනේ. හොඳයි. පුළුවන් කියන්න. ඔව් දැන් අපි ගම්පෙරළියේ නවකතාව ගන්නකොට සුනන්දස දැන් තිස්ස යනවා මේ මෙරැන්දයක් ගන්න. මැරැන්දයක්. ඒ යාළුවොත් එක්ක විනෝද වෙන්න. සමහර ලාවට අරක්කු බීලා කොත්තමල්ලි කාලත් එනවා. මෙරැන්ද වලට යන්න එපා. අක්කලා අවවාද කරනවා ගම්පෙරළියේදී. එතකොට මේ මැරැන්දේ කියන්නේ විනෝද වෙන්න යන ගමනක්. දැන් අපේ පැත්තේ මැරැන්දේ කියන්නේ මේ බටලී අරගෙන බටලී පළලා බටලී වලින් වියනවා. ඇල්හේනේ නැත්නම් පැලේ දොරකඩට මැරැන්දයක් දානවා. ඊළඟට අර ගහන මැස්සේ අතුරන්න මැරැන්දේ පාවිච්චි කරනවා. වැස්ස අවුව උලඟ එනවට ඒක වළක්වන්න පැලැල්ලක් විදිහට මැරැන්දේ පාවිච්චි කරනවා. ඒකට සමාන වචන දෙකක් ලංකාවේ පළාත් දෙකක යෙදෙන්නේ වෙනස් අර්ථ දෙකකින්. ඉතින් අර ජනශ්‍රුති වල තියෙන විවිධත්වය මම කතා කරේ මේක අර ඉස්සර ප්‍රවාහන පාසුකම් ඔස්සේ එතකොට මේ තනින් තැනට යන්න අම්බලමක නතර වෙලා මේ කොළපත් බත් ගෙඩිය කාලා හැම යන ගමනක්නේ. නෑයෙක් බලන්න යන්නත් ගොඩක් කල් යනවා. ඒ නිසා අර තමන්ගේ ප්‍රදේශයට ආශ්‍රිතව ඇති වෙන අනන්‍යතාවය තමයි මේ ජනශ්‍රුති විවිධත්වය. මම මාතෘකාවෙන් පෙන්නද මන්ද? නෑ මාතෘකාවට ආවා. ඉතින් අර මේ දැන් ජනශ්‍රුතිය කියලා කියන වචනය සහ ඒ නිර්වචනය මහාචාර්යතුමනි කාලීනව වෙනස් වෙනවා. පුද්ගලයන් වශයෙන් තැන් තැන්වල ඉන්නකොට ජීවත් වෙනකොට නොදැනුවත්වම වගේ අපේ මනස සකස් වෙනවා. අපේ චින්තනය සකස් වෙන්නේ පාරම්පරික උරුමයකින්. ඕකට මනෝවිද්‍යාඥයින් කිව්වේ කලෙක්ටිව් කොන්ෂන්ස් කියලා ඉංග්‍රීසියෙන්. ඒකට සාමූහික විඥානය කියලා කියන්නත් පුළුවන්. අපේ තාත්තලා අම්මලා අපේ සහෝදර සහෝදරයෝ ඥාතීන් අපේ මුතුන් මිත්තන් හැසිරුණු ආකාරය කතා බහ කළ ආකාරය අනිවාර්යයෙන්ම අපිට බලපාලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අපි අඳින හැටි, අපේ අභිනය පෑම්, අපේ නිර්මාණ ඔක්කොම සකස් වෙන හැටි වළක්වන්නට බෑ. දැන් අපි කිව්වොත් දැන් කෝරළ කීපයක් ගැන කතා කරුවා. මේ මහත්තුරු අපේ සම්ප්‍රදායික මහත්තුරු දෙන්නම. මම හිතන්නේ ඉතා වැදගත්ම තැනකට ඒක ලෝකෙටත් ඒ කෝරළ අයිති. උදාහරණයක් වශයෙන් ගත්තොත් අප්‍රිකානු කලාපය, ලතින් අප්‍රිකානු කලාපය, ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය, එංගලන්තයේ අයර්ලන්ඩ්, අයර්ලන්තයේ ඩබ්ලින් නුවර, ස්කොට්ලන්තයේ එඩින්බරෝ. ඔය තැන්වලට ගිය අය අනිත් තැන්වලට ගෙනියනවා. දන්නේම නැතුව පුංචි පුංචි කණ්ඩායම් බිහි වෙනවා. දැන් ලංකාවේ විශාල සංඛ්‍යාවක් තියෙනවා කුඩා කණ්ඩායම්. සමහරක්ව ඉන්දියානු ප්‍රභාවයේ. සමහරක් කණ්ඩායම් ගෝත්‍රිකයෝ කියලා අපි කියන වචන එකාතකින් හරිද මන් දන්නේ නැහැ. ඒක නිගරුවක් නෙවෙයි. නමුත් ඒ කණ්ඩායම් මානව කණ්ඩායම් ඇතිලා. ඒ මානව කණ්ඩායම් වලට අයිති
සංස්කෘතිකාංග තියෙනවා. රබානක් ගහන හැටි, බටනලාවක් ගීතයක් ගයන හැටි. මං එක පුංචි කතාවක් ඔබට කියන්නම් මගේ ජීවිතයේ අත්දැකීමක්. ගුවන්විදුලි සංස්ථාවේ සේවය කරමින් ඉන්න කාලේ මම 1960 ගණන් වල ඉතරයන්ට ඉස්සෙල්ලා මහාචාර්ය සරච්චන්ද්‍රගේ වැඩසටහනක් තිබුණා කල්පනා කියලා. ඒ වැඩසටහනට මුළු කාර්ය භාරයම නිෂ්පාදනකාරී කරන්ට මට පැවරලා තිබුණා. මේක මං කියන්නේ මේ මහතුරු දෙන්නකින්ම කියපු දේවල් නිදර්ශනයකින් පැහැදිලි කරලා දෙන්නයි. සරච්චන්ද්‍ර මහාචාර්යතුමා කිව්වා අද මගේ මැදිරියේ සිටිනවා වැඩිපත්වයෙන් පැමිණි ගුරුන්නාන්සේ කෙනෙක්. එතුමාගේ නම කිරිහාමි මොහොට්ටාල. එතුමාගේ වැඩි ගීත නැලවිලි ගීත ආදී හදාරන ශාස්ත්‍ර විශාරද පණ්ඩිත් WD අමරදේව මහත්තයාත් ඉන්නවා. ඒ දෙන්නත් එක්කයි මං කතා කරන්නේ. දැන් අපි එහෙනම් කියමුකෝ අපේ ගුරුන්නාන්සේට කියමු වැඩි දරු නැලවිල්ලක් කියන්න කියලා. එතකොට එතුමා ගායනා කෙරුවා ඔහොම රළු විදිහට චන්දෝ මා බිලිඳේ නුඹ නාඩන් ඉන්දෝ කොමලස නිරිඳුට දාවුන් පතර බලති සිරිකුන්ද විදාරණ විතර කර ඇති සිරිදර පංචතාල කියලා නිකන් කිව්වා. මම ඒක ගායනා කරන්න ගියොත් එහෙම ඉරිහාමි මොහොට්ටාල ගුරුනාන්සේටත් නිග්‍රහයක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් දැන් මේක අහගෙන හිටියා අමරදේව මහත්තයා. මම මේක පෙර සූදානමකුත් තියෙනවා මගේ. ඔය දර නැලවිල්ල නිසැකේම කියවෙන්න ඇත්තේ මෙන්න මෙහෙමයි කියලා චන්දෝ මාබිල්දී ගීතය ගායනා කරුවා. දැන් එතකොට මොකද මේ දෙන්නගේ પરම්පරා දෙක එක්කෙනෙක් ආවේ වැඩිපත්තුවේ ගෙනාවේ දරු නැලවිල්ලක්. ඒක අහගෙන හිටියේ කොළඹ මොරටුවේ කොරළවැල්ල ප්‍රදේශයේ වඩු කර්මාන්තිනියේච පියෙකු හිටපු සංගීතඥයෙක්. බහත් කණ්ඩට ගිහිල්ලා හොඳට ඉගෙනගෙන ආවිල්ලා සංගීත විශාරදයෙක්. එතුමා මොකද කෙරුවේ? මේක විඥානගත වුණා වින්දා. අද එතුමා ජීවත් වුණ කාලේදී අමරදේව මහත්මයා මට කිව්වා රටවල් 10කට වැඩිය මේ ගීතය ඇහුම්කන් දෙන්න ඇති. ඒ ගායනා කරපු හැම අවස්ථාවකදීම ඉංග්‍රීසියෙන් කියන ලලබයි එහෙම නැත්නම් දරු නැලවිල්ලක් අරගෙන මවක් වෙනවා වේදිකාවට. මහත්මයාණෙනි අපෙත් තියෙන ওই જાතිය ගීතයක් කියලා ගායනා කරන්න පටන් ගන්නවා. එතකොට මේ ලෝකෙටමත් පොදුයි විඥානගත වෙලා තිබෙනවා අපිට ඒවා හොයන්න වෙලා තියෙනවා. ඒ නිසා ආවා ජනශ්‍රුති පර්යේෂණ. කතන්දර හොයන්න පටන් ගත්තා. තේරවිලි හොයන්න පටන් ගත්තා. දරු නැලවිලි ගීත හොයන්න පටන් ගත්තා. ක්‍රීඩා හොයන්න පටන් ගත්තා. රංග සභාවල නළු මේ රංග කලාව හොයන්න පටන් ගත්තා. යාතු කර්මය එහෙම පොතක් තියෙනවා ලොකු පොතක්. GS ෆ්‍රේසර් කියලා මහත්තයෙක් ලියලා තිනවා The Golden Bow කියලා රං අත්ත. ඒක කියවනකොට පේනවා මුළු ලෝකෙම මේ අකාරාදී පීරියඩ් දාලා තියෙනවා. ඇසීරියාව ඒෂියන් කියලා වෙනම දාලා බියාකුරෙන් බැවීරි ආරක මේක සීයාකුරෙන් කැනඩා දීයාකුරෙන් ඩෙන්මාර්ක් ආරක මේක කොහොම ඇවිල්ලා මම හිතන්නේ මේ මහත්මයා ලංකාවටත් එන්න ඇති. නමුත් ඒ වගේ පරීක්ෂණයක් කරනකොට මුළු ජීවිත කාලයම ගත කරන්න වෙනවා. ඉතින් මගේ කල්පනාව මේ ජනශ්‍රුතිය ගැන කතා කරනවා නම් අපිට දිනපතාම කතා කරන්න වේවි. ඒක නොවේවා කියලා මම විශ්වාස කරනවා. මොකද උනන්දු ඇති කෙරුවොත් අපේ ජනතාව තුළ, අපේ දරුවන් තුළ, ගුරුවරුන් තුළ ඔබ මේක වෙනම උගන්වන්න එපා. ඒකාබද්ධ වෙච්ච සජීවී වුණු අපේ ජීවිතයට තදින්ම බැඳිලා තිබෙන වෙන් කළ නොහැකි දෙයක් කියලා ඉගැන්වුවොත්
මම හිතන්නේ මේක අපිට ඉතාමත්ම පෝෂදායක ආහාරයක් ගත්තා වගේ වේවි. අද අපි ලිවිසරි ප්‍රේමේදී සාකච්ඡා කරමින් ඉන්නේ ජනශ්‍රුතිය සහ ලේඛන කලාව පිළිබඳව සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්. ඒ වගේම ගාමිණී කන්දේපොළ ලේඛකයා මහානාමදුමාල ලේඛකයා කතා බහට අපි ප්‍රවේශ කථනයක් ලබාගත්ත මේ ජනශ්‍රුතිය ජනයා කියන්නේ කවුද කියන කාරණාවත් එක්ක මේ ජනයාගේ භාෂාව ලේඛනයක් බවට පත්වීම පිළිබඳව ගාමිණී අපිට කතා කරන්න පුළුවන් නම් කෙනෙමි. ජනතාව එදිනෙදා වහරන භාෂාවෙන්ම අපට ලේඛනය දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ලේඛනය සඳහා වෙනම වෙනස් වූ වියත් භාෂා වහරක් තියෙනවද? මෙන්න මේ දෙක එක්ක අපිට බෙදුම් මිරක් සටහන් කරගන්න ඕනද? එහෙම නැත්නම් ඒ ස්වාභාවිකව ලියා දපන්න පුළුවන්. ඒක වජිර මං හිතන්නේ දැන් ඔය නිර්මාණකරුවෙකුගේ පැත්තෙන් අපි කියමු නවකතාකරුවෙක් කෙටි කතාකරුවෙක් කවියෙක් ඔහු භාෂාව පාවිච්චි කරන අත්දැකීමට අනුකූලවනේ සමහර වෙලාවට ශාස්ත්‍රීය ලේඛනයකද ඒක කරන්න බැරි වෙයි. මේ හැබැයි නිර්මාණයකදී අපි නිර්මාණයක මූලික පදනම අපිට ඔය අපි දැන් කතා කරපු ඔය ජනයා කියන මාතෘකාව ජනයා ඇතුලේ තියෙන්නේ ඔහු ඇහූ දුටු දේවල් ජනශ්‍රුතියනේ. දැන් ඔහු ලියන්නේ දැන් මහානම් මහත්තයා ලියන්නේ ඔහුගේ කලාපයේ අත්දැකීම් පිළිබඳව නම් දැන් ඒකට එතුමගේ කලාපයේ භාෂාවට යන්න වෙනවානේ. ඒ තුල ජීවත් වෙන්න වෙනවා. දැන් නාගරික සමාජයක අපි කොළඹ පරිසරය ගැන ලියනවා නම් අපිට ඒ භාෂාව ගලප ගන්න බෑනේ. දැන් ඒ නිසා මේ මම හිතන්නේ භාෂාව තීරණය වෙන්නේ නිර්මාණකරුවෙකුගේ ඔහු ජීවත් වෙන පරිසරයේ මූල භාෂාවත් එක්ක ගැටෙනවා ඒවා. දැන් මෙතුමම ඉස්සෙල්ලා කිව්වා දැන් සමහර පුරවහර ගමේ අයත් වහරනවා කියලා. එතකොට ඒවා සමහර මිශ්‍ර වෙලා. එතකොට අපි අර ඈත අතීතයේ කතා කරපු භාෂාවම නෙමෙයි තියෙන්නේ. හැබැයි මේ අපි කතා කරපු දැන් නිදහසෙන් ලැබෙන කලින් ගැමි සමාජය කියලා හිතමුකෝ. දැන් මේ ගැමි සමාජයේ එදා හැසිරුණ විදිහ මිනිස්සු කතා කරපු දේවල් සමහර ජන කවියක් ජන කතාවක් ආශ්‍රයෙන් ගොඩනගුණු සමාජ සංකල්ප වෙන්න පුළුවන්. ඒව කොහොමද මොන භාෂාවෙන්ද ලියුනේ? අන්න පර්යේෂකයෙකුට දැන් කියන්නේ නවකතාවක් නවකතාකරුවෙක් කියන්නේ අත්‍තරම සමහර අවස්ථාවල පර්යේෂකයෙක්නේ. ඔහුට ඒ හොයාගෙන යන්න වෙනවානේ. දැන් ඒ මූලාශ්‍ර හදාරන්න සමහර ගැමියොත් එක්ක කතා කරන්න වෙනවා. එතකොට මේ නිර්මාණකරුවා මේ අර උඩින් පාත් වෙච්ච කෙනෙක් විදිහට අපට ගන්න බෑ. ඔහු හදාරන්නේ. ඒ හදාරීම ජනශ්‍රුතිය ඇතුළේ තමයි කෙරෙන්න ඕන. හැබැයි දැන් ලියනකොට අපි කියමුකෝ දැන් ගැමියෙක් කතා කරන විලාසය දැන් උඩරට පළාතේ නම් එන්ට යන්ට කන්ට බොන්ට වගේ නේද? මේ අපේ සත්කෝරළේ පැත්තේ ඒක වෙනයි. දැන් එන්ඩ යන්න කණ්ඩ ඒ වගේ විවිධ භාෂා. සමහරට මේ දැන් කැගල පැත්තේ පාවිච්චි වෙන්නේ නැති වචන ගොඩක් අපේ පළාතේ පාවිච්චි වෙනවා. අපේ පළාත පාවිච්චි නොවන වචන මේ පළාතේ පාවිච්චි වෙන්න පුළුවන්. ඒතර ඒවා දැන් මේ පළාතේ කැගල පළාතේ පාවිච්චි වෙන එකක් මම සත්කෝරළේ කතාවකට දැම්මොත් එහෙම. එතකොට මේ නොගැලපීම අපට තේරෙනවා පැහැදිලිව. ඒක අන්න පර්යේෂණය සහ ඒ ජනශ්‍රුතිය යොදා ගැනීම අසාර්ථකයි. ඒතර අපි දෙක වැරදි කීපයක් කරලා තියෙනවා. ඒ ජනශ්‍රුතියටත් හානියක් කරලා තියෙනවා. නිර්මාණයටත් ලොකු සාධාරණයක් වෙන්නේ නැහැ. ඒතර මේ පදනම අපි හොයාගෙන යන්නේ දැන් අර ඒක ඇවිල්ලා දැන් අපි මේ නිර්මාණකරණය කියන එක සහ සමාජයේම කියමුකෝ මහා ලොකු විශාල වෘක්ෂයක් නම් අතු ඉති බෙදිලා තියෙනවා මෙහෙම අපිට පේනවා. හැබැයි ඒක දරාගෙන ඉන්නේ අර මූල මණ්ඩලයනේ. දැන් මේ මූල මණ්ඩලය කියන්නේ ඇත්තටම ওই සංස්කෘතික පරිසරය තමයි ජනශ්‍රුතිය තමයි. ඒක සමහරට අපිට මේ එළියට පේන්නේ නැති වෙන්න පුළුවන්. අපි නිර්මාණයක් කියවනකොට අපිට හිතෙන්න බෑ මේක මෙහෙන් ගත් එකක් මෙහෙන් ගත් එකක් කියලා. එහෙම හිතෙන්නේ නැති වුණාට අර ජීව ගුණය ඒකේ තියෙන්න ඕනේ. නේ ඒ කියන්නේ ඒ කලාපේ ජීව ගුණය තියෙන්න ඕනේ. දැන් ඔය මේ ඉන්දියානු ගොඩක් ලේඛකයෝ නේද මේ කියන්නේ ඔවුන්ගේ කලාපවල අනන්‍යතා රැකගෙන තියෙනවානේ. ඒ කියන්නේ ඒ කලාප ඔවුන් ජීවත් වෙන පරිසරය තමයි මේ ඔවුන්ගේ නිර්මාණ හරහා මතු කරන්නේ. දැන් ගුණසේකර ගුණසේම මහත්තයාම ගමුකෝ. දැන් ඔහු ලියන නව කතාවල සමහරට ගොඩාක් ඒවල ඒ පරිසරය තියෙනවා. දැන් මහින්ද කුමාර දොළපොත මහත්තයා ලියපු දිය හොල්මන වගේ නව කතාවක්. ඒකේ තියෙන්නේ සත්කෝරළේ ගොවි ජනතාවගේ ඒ ශිෂ්ටාචාරයේ ඒ කියවීම මහා පුදුම විදිහට ඔහු ගේනවා. ඉතින් ඒක ගේන්නේ ඔහු ඒ හැදෑරීමත් එක්ක. ඒ භාෂාව හදාarලා ඒ මේ සංකල්ප මිනිසුන්ගේ චින්තනය හදාarලා
ඒක නැතුව මේ අපිට නිර්මාණකරුවෙක් විදිහට එක පාට ගෙඩි පිටින් මේක ගේන්න බෑ. ඒ නිසා ජනශ්‍රුතිය හැදෑරීම කියන එක නිර්මාණකරුවට විශේෂයි. මම හිතන්නේ මොන මාතෘකාව කතා කරත් කවියෙකුට වෙන්න පුළුවන්, නවකතාකරුවෙකුට වෙන්න පුළුවන්, කෙටි කතා මේ සියලු දෙනා මූලික වශයෙන් මේ අර පදනම සකස් දැන් මම හිතන්නේ විදේශිකයොත් ඔය හෙන්රි පාකර් වගේ අය නේද සර්? හෙන්රි පාකර් වගේ අය මුලින්ම කරේ ඒක මම හිතන්නේ පරිපාලනය පහසුවට කරාද දන්නෙත් නැහැ. සර් මම හිතන්නේ පැහැදිලි කරේ සමහරවිට දැන් ඕන් කලේ ගම් වලට ගිහිල්ලා ওই ජන කතා වගේ දේවල් එකතු කරා. දැන් මම හිතන්නේ චන්ද්‍රශ්‍රී රණසිංහ මහත්තයා ඔහුගේ පොත් තුනම පරිවර්තනය කළා සිංහලට මේ සිංහල ගැමි ජන කතා කියලා. දැන් අපේ පළාතේ මේ වයසක වැඩි හිටිම පරම්පරාවේ අය කියන තාම මේ පාකර් මහත්තයා කියලා පාකරුන් නැහැ කියලා ඔවුන්ගේ මතකයේ තියෙනවා. ඒ කියන්නේ අහලා තියෙනවා ජන කතා තාම තියෙනවා විශාල ප්‍රමාණයක් එකතු කරලා. ඇයි ඕන්නේ ඒවා එකතු කරේ නේ? ඒ සමහරට ඔවුන්ගේ චින්තනය ගැමියන්ගේ චින්තනය තේරුම් ගන්න බොහොම පහසු මේක මෙවලමක් විදිහට පාවිච්චි කරන නිසා. ඒ නිසා මම හිතන්නේ නිර්මාණකරුවෙකුට මේ හැදෑරීම නැතුව භාෂාවකට ගේන්න ලිඛිත භාෂාව ඔබ වජිර කිව්වා වගේ එහෙම ඉර ඇඳලා වෙන් කරන්න බෑ ඒක. ශාස්ත්‍රීය ලේඛනයකට ඒක පුළුවන්. නිර්මාණකරුවෙකුට ඒක බෑ. ඒත් එක ජීවත් වෙන්න ඕන මං හිතන්නේ. අතරම දැන් මහානාම මහත්මයා දැන් නිර්මාණකරුවෙකුට නිර්මාණයකට ජනශ්‍රුතිය උදව් වෙන්නේ කොහොමද? දැන් විශේෂයෙන්ම මේ නිර්මාණකරුවන් පමණක් නෙවෙයි සමහර ලාවට මේ පිළිබඳව අධ්‍යයන කරන පිරිස් පවා මේ වැඩසටහන එක්ක එකතු වෙලා ඉන්නවා ඇති. එතකොට මේ නිර්මාණකරණයට සහ නිර්මාණකරුවෙකුට ජනශ්‍රුතියෙන් ගන්න පුළුවන් උදව් මොනවද කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. මං හිතන්නේ උදව් බොහොමයක් තියෙනවා. බොහෝ දුරට ලේඛකයෙක් තමන් ජීවත් වන ප්‍රදේශය ඊටත් වඩා තමන් උපන් ප්‍රදේශය ආශ්‍රය කරගෙන තමයි නිර්මාණ කරන්නේ. මාටින් වික්‍රමසිංහයන් ගත්තොත් ඔහු කොළඹ නාවල පැත්තේ ඉන්නේ නැද්දිත් කොග්ගල මලලගම ගැමි පරිසරය අදාළ කරගෙන තමයි නිර්මාණ කළේ. මොකද අර උපන්දා ඉඳන් ඉන්න පරිසරයේ මිනිහෙකුට කාවදිනවා මොනවා වුණා. දැන් කොළඹ ඉන්න අයටත් ගොඩක් දුරට තමන් හිටපු ප්‍රදේශය බලපානවා. ගුණදාස අමරසේකරයන් වුණත් අර යටල මත්ත පැත්ත. කේ ජයතිලක ගත්තොත් කන්නිමහර රදාවාන ඒ ප්‍රදේශය. මහගමසේකර ගත්තත් එහෙමයි. මහගමසේකර තුම්මන් හන්දියෙන් විශාල වශයෙන් ගමේ අනන්‍යතාවය මතු කරනවා. ඊළඟට මඩවල රත්නායක ගත්තොත් ඔහු උපදින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පහතම හරියේ. ඒ කියන්නේ ඒක සතර කෝල්ලෙත් එක්ක මිශ්‍රයි නේද ඒ හරිය. මා ඔය සීමාව කිට්ටුව හුම්බුලුවේ. ඊළඟට ඔහු කාලයක් කෑගල්ලේ ජීවත් වෙනවා පාසල් යන්න. ඊළඟට පස්සේ පාසල් යන්නටත් රැකියාව කරන්නටත් නුවර ජීවත් වෙනවා. එතකොට මේ පරිසර තුනේම සංකලනයන් ඔහුට තියෙනවා. එතකොට උඩරටනේ සත්කෝරළය, සතර කෝරළය සහ මහනුවර පැත්ත මේ සියල්ලම උඩරට, පැරණි උඩරට. එතකොට ඒ සංකලනය, ඒ භාෂා රටා, සිරිත් විරිත් ඔහුගේ නිර්මාණවලට එනවා. ඉතින් මේක පොදු සාධකයක්. දැන් ගාමිණී කන්දේපොළ ගත්තොත් සත්කෝරළෙත් මං හිතන්නේ මල්ලි විශේෂයෙන් මේක කෝරළයකට උනන්දුව වැඩි. යාල හත්පත් වල හිරියාලේ. එතන ඔහුට බලපානවා බොහෝ දුරට. මහින්ද කුමාර දලුපොත ගත්තොත් මේ සත්කෝරළේ ඇහැටුවැව පැත්ත හැමෝටම මේක ආවේනිකයි. ඉතින් ඒක වෙනස් කරන්න ගියොත් දැන් මහින්ද බොහෝ දුරට අඩි කඩනවා කියන යෙදුම භාවිතා කරනවා. මේක හත්කෝරළේ යෙදුමක්නේ. මේ සරත් ධර්ම සිරිත් ලියනකොට අඩි කඩනවා කියන යෙදුම භාවිතා කරනවා. ඉතින් මේ පරිසරයෙන් පිට තැනකට මේක භාවිතා කරන්න ගියොත් එකපාරටම පුංචි බිඳ වැටීමක් සිද්ධ වෙනවා. මොකද අඩි කඩන්නේ හත්කෝරළේ නේද මල්ලි? ඔව්. ඉතින් මේ ජනවහර වෙනස් කරන්න බෑ. මම දැක්කා කීර්ති වැලිසරගේගේ ගරුඩ මුහුර්තිය. ඔව් දැන් මේ අපේ පැත්තේ තුන් කෝරළෙත් කෑගල්ලු දිස්ත්‍රික්කේ කෙළවරේ හිමයට බොහොම කිට්ටු පරිසරය තමයි ඔහු යොදාගන්නේ. ඒට ගැළපෙන සරිලන බස් වහරක් තියෙනවා. දැන් උංගුරාල මේ දේවාලේ උපකරණයක් අරගෙන යනවා සරණට අහු වෙනවා. සරණ අහනවා මේ මොකද්ද මේක කොහෙද ගෙනියන්නේ උඹ කියලා. එතකොට අර උංගුරාල කියනවා බොට මොකැයි. බෝ ආරච්චි මහත්තයාද? දැන්
බෝ ඒ පැත්තෙත් දෙන්නේ මේ යෙදුම සර්වනාම පදේ. මට මතකයි බොහොම කුඩා කාලෙදී මම ඔය සතර කෝරළේට අයිති කොළඹුව කියන ගමට ගියා යාළුවෝ වගේක් එක්ක ඉස්කෝලේ යන කාලේ වගේ. එතකොට හම්බුණා මේ එක යාළුවෙක්ගේ අත්තම්ම අපේ ගමෙන් ගිය කෙනෙක්. අඳුන්ලා දීපුවාම මේ වයසක උන්ද මගෙන් අහනවා බෝ මොකද මෙහි කරන්නේ? උන් එක්ක රස්තියද විකුණන්න ආවයි. මට බෝ වගේම බෝ මට හුරුයි. ඒ වචනේ පරණ වැඩිහිටියෝ ඒ කාලේ යොදනවා මේ ඔබ, නුඹ, උඹ, බොලන් කියන එකට ගැලපෙන සර්වනාම පද. ඉතින් ඒවා ආවේනිකයිනේ. ඒ ආවේනික දෙයක් හරියට හැරමිටියක් වගේ නිර්මාණයකදී උපයෝග කරගන්න සිද්ධ වෙනවා. ඔතෙන් ඇත්තටම මහාචාර්යතුමනි ලෝකය මට්ටමින් ගත්තොත් ඔබතුමන් සඳහන් කළා මේ ලෝකයේම දැන් තනි ආයක් වෙලා නැතිනේ එතකොට මහගමසේකර මහත්තයා කිව්වා වගේ. එතකොට මේ පස්සේ මනෝරත්න මහත්තයා ඔක නාට්‍යයකටත් කියනෝනේ ලෝකය තනි ආයක් කියලා. දැන් මේ ෆින්ලන්ත සාහිත්‍ය සමාජය බිහි වෙනවා. එතකොට ඉංග්‍රීසි ජනශ්‍රුති සමාජය බිහි වෙනවා. ඇමරිකානු ජනශ්‍රුති සමාජය බිහි වෙනවා. මේ සියල්ලම පුබුදු කරවනවා මේ ජනශ්‍රුති පිළිබඳව අධ්‍යයනයට. ඒ කියන්නේ විශේෂයෙන් ෆින්ලන්තය වගේ රටවල් ජනශ්‍රුතිය පිළිබඳව ඉතාම පුළුල් පර්යේෂණයක් පවත්වලා සංරක්ෂණය කරන්නට පුරෝගාමී වෙනවා. ඉතින් ඒ සැබෑවක්. දැන් ෆින්ලන්තයේ ෆෝක්ලෝ කමියුනිකේෂන් සෙන්ටර් කියලා FCC කියලා හරි අපූර්ව ස්ථානයක් ඒක. මට වාසනාවක් ලැබුණා ඒකට යන්න. ඒ පොත් එකතු කරලා තියෙනවා ලංකාවේ පොතුත් ඇතුළත්ව, ඉන්දියාවේ පොත් ඇතුළත්ව, පර්යේෂණ භාණ්ඩ ඇතුළත්ව දහස් සංඛ්‍යාත මේ භාණ්ඩ සහ මේ ලිඛිත ද්‍රව්‍ය එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිමා තියෙනවා, සංගීත භාණ්ඩ තියෙනවා, ලේඛන තියෙනවා. ඒක දෙවනි වෙන්නේ එංගලන්තයේ මේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ පෙරදිගාංශයටයි. ඒක හිව් නෙවිල් මහත්තයාගේ කැටලොග් එක තියෙනවා. හෙන්රි පාකර් මහත්තයාගේ කැටලොග් එක තියෙනවා. කවුද? ලෙනාඩ් වුල්ෆ් මහත්තයාගේ ලේඛන තියෙනවා. දැන් ඔබ අසන ප්‍රශ්නය ඉතාමත්ම විද්‍යාත්මක ප්‍රශ්නයකට ගැටලුවකට මුහුණ දෙන දෙයක්. මෙහෙම කරන්න උවමනා වුණේ ඇයි? ඇත්තටම මහගමසේකරගේ යෙදුමත් මහගමසේකරගේ ඒ මං හිතන්නේ තියෙන්නේ ප්‍රබුද්ධ පොතේ එය මනෝරත්න මහත්මයා නාට්‍යකුත් කෙරුවා මහගමසේකරගේ ජීවිතේ චරිතාපදානය අරලා. මට පිළිච්ච දේ තමයි කාරණා 10ක් විතර තියෙනවා හේතු. එක හේතුවක් තමයි අපි කොටස් වශයෙන් ගෝලීය වශයෙන් බෙදී හිටියත් මනුෂ්‍යයන්ට උගන්වන්න ඕනේ එක තැනක සිද්ධ වෙන දේම තවත් තැන්වල වෙනවා. දැන් අපිට හොඳම උදාහරණේ යුනෙස්කෝවේ තිබෙන මුඛපාටය. යුද්ධය හටගන්නේ හදවතින්. හරි. දැන් එතකොට අපිට විහිදෙනවා එළියක්. ඇයි යුද්ධ කරන්නේ? යුද්ධ කෙරුවේ කොහොමද? මොකටද යුද්ධ කෙරුවේ? පොලන්තයට ගිය මට යුනෙස්කෝ අධිශිෂ්‍යත්වයක් ලැබිලා මට පෙවුණා 6ක් තිබුණා වදකඳවුරු. මයිඩනි, අවුස්විට්. ඒ වදකඳවුරු දාලා එක ජන කොට්ටාසයක් තව ජන කොට්ටාසයක් හිර කරලා දැමුවා. ඒ හිර කරලා තබනකොට බිත්තිවල ලියවුණා. මැටි පිඩවල වලින් හැදුවා. පිඟන් දෙක තුනක් අරන් අලෝලා භාණ්ඩ වර්ග ගොඩ ගැව්වා. ඇඳුම් වර්ගයක් දුන්නා. දැන් මේවා තිබුණා ජනයාගේ අපේක්ෂාවන්, ආශාවන්, විරෝධ සටහන්, පාඨ, කියමන්, චින්තන, සවිඥානික සහ අවිඥානික ආපු දේවල් තිබුණා. මේක පෙන්වීමෙන් වඩා යහපත් ලෝකයක් ගොඩනගා ගන්නට පුළුවන්. දැන් අපේ රටේ අපි ජනශ්‍රුතිය ගැන කොච්චර කතා කරුවත් ආණ්ඩු කීපයක් ඇවිල්ලා ගියත් ජනශ්‍රුති කෞතුකාගාරයක් තියනවාද?
නෑනේ. මේ කන්දපොළ මහත්තයත් මහානාම මහත්තයත් දෙන්නම කතා කරපු දේවල් දැක ගන්නට ළමයින්ට කෞතුකාගාරයක් තියෙනවා. අපේ බ්‍රිතාන්‍ය අපේ මේ කොළඹ තියෙන කටුගේ මොනවද තියෙන්නේ? ලේඛන අතර මොනවද තියෙන්නේ? තිබෙනවා. ඒ පොත් තියෙනවා. කෞතුකාගාරයේ පොත් තියෙනවා. දරුවෝ දන්නවා දේවවා ගැන. ඇයි ඒවා තියෙන්නේ? ඇයි කෞතුකාගාරයකට යන්නේ? ඊළඟට ඕකට යනවා පර්යේෂකයෝ. ගිහිල්ලා මුඛ්‍ය චින්තා සුචිය කියලා එකක් තියෙනවා. ඒ FCC කියන එකේ පිල්ලන්තේ හරි අපූර්ව චින්තාවක් තියෙනවා. මේ අකාරාදී පිළිවෙලට මේ රටේ මෙන්න මේ ජනශ්‍රුති තිබුණා. B අකුරෙන් මෙහෙම තිබුණා. C අකුරෙන් මෙහෙම තිබුණා. ඒ රටවල් වලට ඒ අකුරෙන් තියෙන ඕස්ට්‍රියානම් ඔස්ට්‍රියාවේ ඇතුළත මොනවද තිබුණේ? ඔස්ට්‍රේලියාව නම් ඔස්ට්‍රේලියාවේ ඇබොරිජිනිස්වරු ඒ කෘතීන් මොනවද? දැන් මේක හදාරනකොට අපිට ගා සෙනෙහස උපදිනවා. සෞන්දර්යය උපදිනවා. ආදරය, වෛරය නැති වෙනවා. අපේ අම්මා පිළිබඳව සිංහල මිනිස්සු ලියාපු අපේ ජනයා ලියාපු කවි එකතු කරපු කෙනෙක් ඉන්නවා. ඉන්නේ දුම්බරයි මහකළු ගලක් යට, කන්නේත් කරවලයි රටහලී බතට, බොන්නේත් බොරදියයි ඌරේ කලපාට. යන්නේ කවදාද මව්පියෝ දකින්නට කියලා කීයක් ඇද්ද කවි? 100ක් ඇද්ද? 1000ක් ඇද්ද? අපේ ළමයි එකතු කරලා තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු එකතු කරලා තියෙනවා. මොනවද අපි විශ්වවිද්‍යාලේ පර්යේෂණ වලට කරන්නේ? මොනවද කරන්නේ? මුහුණු පොතේ ලියවෙන සටහන් ගැන, ගුවන් විදුලියෙන් ඇසෙන ගීත එපයි කියලා කියන්නේ නෑ මම. මොනවද කන්නේ? මොනවද බොන්නේ? මොනවද ඇඳුම්? පත්‍ර රම්බන් ෆැෂන් පිටු තියෙන්නේ. ඒ ෆැෂන් කරන අය තමයි, මෝස්තර කරන විලාසිතා කරන අය තමයි දර්ශනය උගන්වන්නේ. මට මෙච්චර සල්ලි හම්බ වෙනවා මම භාවනා කරනවා. මම යනවා අතෙන්ට අහවල් ගුරා ළඟට. අහවල් ගුරුනාථ. ඒ ගුරුවරු කවුද? ඊළඟට ප්‍රශ්න එනවා. වාද ප්‍රතිවාද නැගෙනවා. ඒවා අලෙවි වෙන බහන්න. නමුත් ඒවා ඔක්කොම ගැන මිනිස්සු කියලා තියෙනවා. අර දැන් මේ මහතුරු දෙන්න කියාපු දේවල් මට නම් අලුත් පිබිදීමක් ඇති කරුවා. ඒක ඇති වෙන්න පුළුවන් අපේ මේ ප්‍රේක්ෂක ජනතාවට. ඔබ කියාපු ෆින්ලන්තේ කාරණේ මම අතුලට ගියාම මට ඇති වුණා මේ ලෝකෙට නේද මම ලෝකෙම තනි ආයක් කරලා. අපේ රටේ තියෙනවා පොත් කී ලෙනාඩ් වුල්ෆ්ගේ පොත තිබුණා. හෙන්රි පාකර්ගේ පොත් තියෙනවා. ජොනතන් සිෆ්ට් කියන ඒ මහත්තයාගේ පොත් තියෙනවා. කොහොමම එකතු කරලා තියෙනවා. මහාචාර්ය සරච්චන්ද්‍රගේ සිංහල ෆෝක් ප්ලේ තියෙනවා. ඒවයි සිංහල පරිවර්තන තියෙනවා. මායාරංජන් මහත්මයාගේ මගේ රාජ්‍යයේ තියෙනවා. මායාරංජන් මහත්තයා ඉන්දියාවට ගිහිල්ලා මොකද කිව්වේ? මගේ හිතවතෙක් මැරෙන්න ඉස්සෙල්ලා අභාව ප්‍රාප්ත වීමට පෙර ආතුව මට මුණ ගැහිලා තියෙනවා. එතමා කිව්වා. මොකක්ද ඒව? අනේ මහත්යෝ මට මේවා එකතු කිරීමෙන් ලැබෙන ප්‍රීතිය, සන්තුෂ්ටිය ඉහවහා යන එකක්. ඒ බසින් ලියන්න මට පුළුවන් වුණා. එයා කිව්වා මම කැමති මේ බසින් ලියන්න. මගේ අත්දැකීම් තියෙනවා. දිගා මඩුල්ලේ අත්දැකීම් මට තියෙනවා. ඉතින් දිගා මඩුල්ලේ බසින්ම මගේ ලියනවා. ලිව්වා පිටිසර සිරිසර කියලා එක. හැබැයි ඒ අතර ඉංග්‍රීසි බසින් සිංහලට පොත් පරිවර්තනය කෙරුවා. ත්‍රෝජපුල සංග්‍රාමයේ ලිව්වා. ටැලිස්මන් පොත මහෞෂධයකින් ලිව්වා. ඒවයිත් තියෙනවා ඒ ලක්ෂණ. ඉතින් මගේ කල්පනාව ජනශ්‍රුතිය ඉගෙන ගත යුතුයි, ඉගැන්විය යුතුයි, පර්යේෂණ කළ යුතුයි, දැසින් දැකිය යුතුයි, කනින් ඇසිය යුතුයි, විඳිය යුතුයි, යාතු කර්මය කියන්නේ කුමක්ද කියලා හඳුනාගත යුතුයි, ස්වභාව ධර්මයට ප්‍රේම කළ යුතුයි. එහෙම කරගෙන යනකොට කොවිඩ්
19 එන්නේ නැහැ. දන්නවද COVID-19 ඇවිල්ලා තියෙන මොකද කියලා? අපේ තිබින්න අපේ තියෙන නරක දේවල් නිසා. මුළු ලෝකෙම ජනයාට විපක්ෂ වීම සාමාන්‍ය හොඳ සත්පුරුෂ මිනිසුන්ට ස්පාඤ්ඤ ජාතික කිවිලියක් ලිලියන් කියලා කවි 13ක් ලියලා තියෙනවා. මම ඒ ගුවන් විදුලියට පරිවර්තනය කළා දුන්නා. ධම්මයි. වෛරසය කතා කරනවා. වෛරසය කියනවා මම ආදි කල්පික ජීවියෙක්. උඹ මාවයි මගේ පරම්පරාවයි බෝ කෙරුවා. අද තොපෙන් පලිගන්ටයි මං මේ ඇවිල්ලා තියෙන්නේ කියලා කියනවා. යුද්ධ දෙකක් තොපි දැම්මේ නැද්ද? න්‍යෂ්ටිකව අවියායුධ හැදුවේ නැද්ද? නුඹලා සම්මාන ගන්න නොබෙල් ත්‍යාග පිටිපස්සේ තියෙන්නේ සම්මානයක් දිය යුතු තෑගිද? නුඹලා සාමය ගැන කතා කරන්නට යුද්ධ ඇති කෙරුවා. හිර කඳවුරු ඇති කෙරුවා. එල්ලුම් ගස් දැම්මා. සත්තු කී දෙනෙක් මරනවද දවසකට? අපේ රටේ සත්තු කී දෙනෙක් මරනවද? කුණු කන්දල් කොච්චර තියෙනවද? මොහොතේ සමුද්‍ර ජලය කොච්චර ජරා කරනවද? අහසේ ගුවන් යානා ගිහිල්ලා තෙල් මිශ්‍ර වෙලා ජරා වෙනවා. බෙහෙතේ තොරතුරු දෙයිද මේ අසනීප වලට? නමුත් ඔය විස වෛරසය අහිවාතක රෝගය වගේ එකක්. මේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රථම වතාවටද දෙවනි වතාවටද තුන්වෙනි වතාවටද කියලා දන්නේ නැහැ. එයා සැගවිලා ඉන්නවා. වෛරස් මිත්‍රයා. හතුරෙක් වෙලා ඉන්නවා. වෙලාවට එනවා එළියට. මොන තරම් බෙහෙත් ගත්තත් මං කිව්වයි කියලා ඕන තැනට ගිහිල්ලා කියන්න. සත්පුරුෂයන්ට වෛරසය වින කරන්නේ. අධිෂ්ඨාන ශක්තිය ඇති මිනිස්සුන්ට, මෛත්‍රී සහගත මිනිස්සුන්ට, ඝාතන වේගයෙන් ඉවත් වෙච්ච මිනිස්සුන්ට, වෛරී වේගයෙන් ඉවත් වෙච්ච මිනිස්සුන්ට හිතන්න එපා මම බණ කියනවා කියලා මේ මිනිස්සුන්ට වෛරසය සමීප වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව? බයයි. වෛරස් එක ලඟ වෙන්නේ. මෙයා ළඟට මම යන්නේ නැහැ. මෙයා මට වඩා බල සම්පන්නයි. ඒ නිසා තමයි අපි රතන සූත්‍රය අහන්නේ. ඒකේ කියනවා හේතේන සච්චේන සුවත්ති. මන්ත්‍රයක් අපෝ. ඒ සත්‍ය බලයෙන් සුවපත් වෙනවා. ඉතින් මගේ කල්පනාව ඔය ජනශ්‍රුතියට ගිහිල්ලා තියෙනවා. විශාලා මහනුවරට යන්න සිද්ධ වුණා. අද ඉන්න අපිට ඒක ජනශ්‍රුතියට නැවත හැරීමක් නෙවෙයිද කියලා මම අහන්න කැමතියි. අද ලෙවිසරි ප්‍රේමේදී අපි සාකච්ඡා කරමින් ඉන්නේ ජනශ්‍රුතිය සහ ලේඛන කලාව පිළිබඳව. තරම ජනශ්‍රුතිය හරහා ලේඛනයට කරන බලපෑම දායකත්වය මේ දෙආකාරයෙන්ම අපිට මේ අර්ථ දක්වන්න පුළුවන්. සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්, ගාමිණී කන්දේපොළ මාධ්‍යවේදියා, ලේඛකයා, මහානාම දුනුමාල පර්යේෂකයා, ලේඛකයා අපිත් එක්ක මේ කතා බහට සම්බන්ධ වෙලා ඉන්නවා. ගාමිණී ඇත්තටම මේ දැන් අපි මේ ජනශ්‍රුතිය කියලා කියන කාරණාව දැන් අපි වහර විදියට ගත්තොත් එහෙම නැත්නම් භාෂාව විදියට ගත්තාම අපිට මේ වෘත්ති අනුවත් මේ නිර්වචනය කරන්නේ අපි ප්‍රදේශ අනුව මේක සාකච්ඡා කරමින් ආවනේ. ඒතර වෘත්තිය අනුව කොහොමද මේ ජනශ්‍රුතියට එහෙම නැත්නම් ජන වහරට වචන එකතු වෙන්නේ? ඒ පිළිබඳවත් අපි කතා කරමු. ඒ කියන්නේ මං හිතන්නේ මේ දැන් අපි මං හිතන්නේ එකතු කරනවා නම් ජන කියනකොට පළාතෙන් පළාතට ඇත්තටම වෙනස් නේද? ඒ කියන්නේ අපිට අයිතියක් නැහැ. දැන් ඒ කියන්නේ ජනශ්‍රුති පර්යේෂකයෙකුට අයිතියක් නැහැ. ඒ ඔවුන් කතා කරන භාෂාව කිසිම වෙලාවකින් වෙනස් කරන්න. ඔහු පර්යේෂණයක් කරනවා නම් ඒ යොදාගත්ත වහරම ගැමියා කතා කරන වහරම තමයි අපිට ගන්න වෙන්නේ. දැන් දකුණු පළාතේ වහර වෙනයි. උඩරට වෙනයි. සබරගමු පැත්ත වෙනයි. වයඹ ඊට පස්සේ දෙමළ හත්පත්තු එතනින් එහාට වෙනයි. එතකොට ඒ අනන්‍යතාවන් දැන් අපි අර කතා කරපු ජනයා ඇතුලේ තමයි මේක තියෙන්නේ උනාට මේ ඒ ඇතුලේ තියෙන පොඩි පොඩි අනන්‍යතා. ඒ අනන්‍යතා අපිට ගලවලා අයින් කරන්න බෑ. ඒතර ඒ අනන්‍යතා ඇතුලේ තමයි අපි අර මහා සම්ප්‍රදායක් විදිහට පොදු මේ ජනශ්‍රුතිය කියලා අපි හඳුන්වන්නේ.
විශේෂයෙන් දීවර කර්මාන්තය. දීවර කර්මාන්ත විශේෂයෙන්ම දැන් ඒ දීවර කර්මාන්තය ආශ්‍රය දැන් පරිසරයත් එක්ක බලපුවම ඔවුන්ගේ සමහරට වචන උස්සනින් ඇහෙන්න පුළුවන්. ඒ පරිසරයේ බලපෑම සමහර වෙලාවට දැන් කෘෂිකාර්මික පළාතක දැන් කමත හේන කුඹුර ආශ්‍රිත පුදුම සමාන වචන කොටක් තියෙනවා. ඒ කියන්නේ එහෙම වෙන්නේ ඔවුන්ගේ වෘත්තීය මට්ටම අනුව වෘත්තීය ජීවිතයේ ප්‍රබලතා අනුව. ඒ කියන්නේ ඔවුන් නිතරම ඒකත් එක්කන ජීවත් වෙන්නේ. දැන් හැබැයි සත්කෝරලේ පැත්තේ දීවර ප්‍රජාව දැන් විශේෂයෙන් මුහුදු ආශ්‍රිත වචන ඉතාම අඩුයි. ඇහෙන්නෙම නැති තරම. ඒකට පාවිච්චි කරන්න මේ අවස්ථා ලැබෙන්නේ නැහැ. ඒ නිසා පොදුවේ අපි ජනශ්‍රුතිය එකතු කරනවා නම් වර්ග කරනවා නම් සහ නිර්මාණකරුවෙක් යොදා ගන්නවා නම් මම අර කලින් කිව්වා වගේ අපිට අනන්‍යතා රැකලා තමයි මේක කරන්න වෙන්නේ. දැන් එහෙම අනන්‍යතා මේ මූලාශ්‍ර අරගෙන ඒ මූලාශ්‍ර නිර්මාණකරුවන්ට විශේෂයෙන් බලපු අවස්ථා තියෙනවා. දැන් මේ ජන සම්ප්‍රදායෙන්ම තමයි ගන්න. අපිට මේක ප්‍රධානම දේ තමයි මේ ජන සම්ප්‍රදායේ තියෙන අර මේ මූල ඒ කියන්නේ මේකේ හරය ගන්න මේ අනාගත නිර්මාණකරුවන්ට දරුවන්ට මේක අපේ කැඩපත කියලා පෙන්වන්න මේ සලස්වන්න පුළුවන් නම් සකියෝ වගේ මේවට වටිනාකම් දීලා දැන් පාසල් දරුවන්ට මේක තියෙන වටිනාකම දැන් මේකේ වැදගත්කමක් නැහැ කියලා හර විෂයක් විදිහට නෙවෙයි මේක ඒ කියන්නේ මේ අයින් කරපු විෂයක් විදිහට පෙන්නලා දැන් විශේෂයෙන් මානව ශාස්ත්‍ර විෂයන් ගැන ලොකු කතාවක් තියෙනවා මේ දවස්වල. දැන් ඒවල වටිනාකම් පෙන්නලා දෙන්නේ නැහැ කියලා. දැන් ඒ නිසා ඇයි මේ මානව ශාස්ත්‍ර විෂයන් අවශ්‍ය වෙන්නේ? ජනශ්‍රුති වගේ ඇයි අවශ්‍ය වෙන්නේ කියලා. දැන් ඔය ජන කවියක් තියෙනවා අපේ ගමේ වැව් බැම්මෙන් ඵලයල්ලා. හොඳ නෙළුම් බටු තෝරා කාපල්ලා. දෝත පුරා පැන් අරගෙන බීපල්ලා අපේ ගමේ වෙහෙරට පින් දීපල්ලා. දැන් එතකොට මේක ඇතුලේ තියෙන්නේ ගමයි පන්සලයි වැවයි දාගබයි කියන සංකල්ප අර කාලයක් තිස්සේ ආපු සංකල්පේ. ඉතින් සම්පූර්ණ පරිසරය බැලුවොත් එහෙම කියන්නේ ජනශ්‍රුතිය ඇතුලේ තියෙනවා පරිසරය. කියන්නේ සබාදහම්. ඒකෙන් මිදිච්ච ඒකෙන් ගලවලා ගන්න බෑ. කෘෂිකර්මය වෙන්න පුළුවන්, චාරිත්‍ර වාරිත්‍ර වෙන්න පුළුවන්. මේ අධ්‍යාපනය පවා. ඒක තිබුණේ පරිසරෙත් එක්ක ගැට ගැහිලා. ඒ නිසා ඒකනේ ගන්න අපි પરම්පරාව ඊළඟ પરම්පරාවට. එතකොට ඒක අපිට ගැලවුණොත් එහෙම. දැන් මහගමසේකර එතකොට වගේ කවියෝ හරි බරපතල විදිහට ඒක ගත්තා. දැන් දුකට කියන කවි සීපද වගේ එකක ඒක හරි ලස්සනට තියෙනවා. දැන් එගොඩ ගොඩේ උලලේනා හඬන්නේ. මෙගොඩ ගොඩේ මම සීපද කියන්නේ. දෙගොඩ ගොඩේ කොතනද ඔබ සිටින්නේ? ඒක අහලා දැන් ඒක ගන්න ඇත්තටම ජන කවියක් ආශ්‍රයනේ නේ. එගොඩ ගොඩේ සපු කණුවේ බැඳ ගොනා. මෙගොඩ ගොඩේ නා කණුවේ බැඳ ගොනා. දෙගොඩ තලා යන වතුරට පැන්න ගොනා. අනේ අපොයි රන්මුතු ගල්ලියා ගොනා. දැන් මේකම තමයි මේ ඒ ගොඩක් බලින් දැන් මේ නෑන නැති සෝගනේ ඔහු පළ කරන්නේ. දැන් මේ ඒ විරහවනේ තියෙන්නේ. ඒ ගොඩත් බැලිමේ ඒ ගොඩත් නුඹ නැතේයා. මේ ගොඩත් බැලිමේ මේ ගොඩත් නුඹ නැතේයා. දෙගොඩම බැලිමේ දෙගොඩම නුඹ නැතේයා. සීපද කියන මම තනියම පැලේයා. ඔහු කියන්නේ. දැන් මේක ගන්නේ ඔහු අර සම්ප්‍රදායෙන් ගන්නේ ජනශ්‍රුතියෙන් ගන්නේ. ඒ ගොඩත් බැලිමේ ඒ ගොඩත් දේ දුන්න වගේ. ඒ ජනකතා කීපයක් තියෙනවා. ඒ ගොඩත් බැලිමේ ඒ ගොඩත් වවුලන්නේ කැලේ. මේ ගොඩත් බැලිමේ මේ ගොඩත් වවුලන්නේ කැලේ. දෙගොඩම බැලිමේ දෙගොඩම වවුලන්නේ කැලේ. වවුලනි තොපට මොර ඉදිලා පල්ලේ කැලේ. දැන් මේ සම්ප්‍රදාය ඒක තමයි ගන්නෙ. ඉතින් නිර්මාණකරුවෙකුට ඒ සම්ප්‍රදාය අන්න එක දරුවන්ට දෙන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට මේ ජනශ්‍රුතිය කියන එකේ වටිනාකම තේරුම් කරලා දෙන්න අගය පෙන්වලා දෙන්න පුළුවන් වෙයි. ඔය අතරම මේ ජනශ්‍රුතියෙන් සමහර වෙලාවට ලේඛනයේ පෙරහන් වෙනවා. ඒ කියන්නේ ඒ ගන්න ආభాෂය ලිඛිත ව්‍යවහාරයට එනකොට අත්දැකීමක් කරනවා. විශේෂයෙන් උපමා, ප්‍රස්ථාපිරුළු, ජන කියමන් වගේ දේවල් ලේඛකයෝ ඉතාම ලස්සනට භාවිතා කරනවා. ඒවට ප්‍රාදේශික ව්‍යවහාර වලින් අරගෙන ඒවා පොදු සම්මත වදන් මාලා බවට පත් කරනවා. දැන් මම හිතනවා මහානාම මහත්මයාට මේ වගේ තැන් අපට හොයලා දෙන්න පුළුවන් වෙයි කියලා.
ඕ මේ දැන් උපමා භාවිතයේදී බොහෝ දුරට අතීතයේ ඉඳන්ම සාම්ප්‍රදායික ගැමීදුම් භාවිතා කළා. හොඳම නිදර්ශනය තමයි අපි අතීතයට ගියොත් දඹදෙන යුගයේදී අපට හමු වෙන ධර්මසේන හාමුදුරුවෝ. උන්වහන්සේ මේ එදිනදා ජීවිතය ආශ්‍රයෙන් එදිනදා පලහට ගන්න ඵල ආශ්‍රයෙන් ඊළඟට ඵලතුරු ආශ්‍රයෙන් මේ සියල්ලම ආශ්‍රයෙන් බොහොම රසවත් උපමා නිර්මාණය කරා. ඉතින් එතන තමයි මුලම තැන කියන්නේ. තාම ආකර්ශනීයම තැන එතන. ඉන්පස්සේ විවිධ ලේඛකයෝ විවිධ කාලවකවානුවල මේ ගැමි යෙදුම් උපමා හැටියට පිරුළු හැටියට භාවිතා කරලා තියෙනවා. සද්ධර්ම රත්නාවලිය තරම් විචිත්‍රත්වයක් නම් මොකද කතාවක් ගත්තාම කතාව ඇතුලේ දිගින් දිගටම එක පැහැර උපමා. මේ අර මේ මට්ට කුණ්ඩලීන්ගේ කතාවෙම උපමා ගොන්නක් එකම කාරණේ පැහැදිලි කරන්න උපමා කීපයක් වෙනවා. ඒ වගේ අපූර්ව විශේෂත්වයක් ඒ කෘතියට උන්වහන්සේ ගෙනේ. නූතන ලේඛකයෝ ළඟ වුණත් ඒක තියෙනවා. දැන් මේ වෘත්තීන් ආශ්‍රයනුත් බිහි වෙනවනේ. වෘත්තීන් ආශ්‍රයනුත් වචන සකස් වෙනවා. කිතුල් කර්මාන්තය වෙන්න පුළුවන්. පැරණි ඇල්හෙන් වෙන්න පුළුවන්. මේ ඒවැ සිරිත්විරිත් වෙන්න පුළුවන්. මේ සිරිත්විරිත් ආශ්‍රයනුත් විවිධ වචන ඇවතුම් පැවතුම් සාහිත්‍යයට එකතු වෙනවා නේද? ඔව් දැන් කිතුල් කර්මාන්තය වගේ එකක් ගත්තාම එහෙම නැත්නම් ඇල්හේන ගත්තාම ඇල්හේනේ හරි අපූර්ව සිරිත් තියෙනවා. මොකද සම්මත සිරිත් වගේම සම්මත තහංචි ගොන්නකුත් තියෙනවා. දැන් සින්දු වලට කියනවා මේ නෑන ඇල්හේනට කැඳගෙන යනවා ගීතවල. හැබැයි ඇල්හේනට නෑනට අඩිය තියන්න බෑ. මොකද ඇල්හේන තහංචි. කාන්තාවන්ට තහංචි. දැන් මුලදිම අවස්ථාවක් තියෙනවා අර කැකුලෙන් වීස්සට පස්සේ අරු කොටනවා. උදුළු තල 3ක් මිනිසු නාග රටාවට හංස පුට්ටුවට ඔහොම රටාවට අරු කොටනවා. ඊළඟට මේවා විසිරෙන්න ගදාල දානවා කියලා එකක් කරනවා. දැන් කොණු රොඩු ලී පොතු වගේ දේවල් එකතු කරගෙන ඉහත්තාවට ගෙනියනවා ඇති. මෙතෙන්ද වී මිශ්‍ර වෙනවා. මේ කාර්ය කරන්නේ ගැහැණු. ඒ කාර්ය කරන්නේ ආර්ථව හරණය වෙච්ච ගැහැණු. ඊට වඩා අඩු අයට ගොවියගේ බිරිඳටවත් ඉන්න බෑ. ඊළඟට නෙලන්න තියෙනවා වල් නෙලන්න සහභාගී වෙන්නෙත් අර විදිහේ වැඩිහිටි කාන්තාව විතරයි. බණ්ඩි සමය උදා වෙනකොට ගොවියා හේනේ තනි වෙනවා. කාටවත් එන්න බෑ. ගොවියාට බත් එක අරන් එනවා ගොවි බිරිඳ. දැන් දඬුවට තියෙනවානේ. දඬුවට ළඟම බැලුම් කණුවකුත් තියෙනවා. මොකද ස්ත්‍රී කිල්ල බොහොම බරපතල කාර්යයක් විදිහට සලකනවා ඇල්හේනේදී. එතකොට බිරිඳ ඇවිල්ලා අර කොළපතක ඔතපු බත් ගෙඩිය කොළපත් ගොට්ටක දාලා වතුර ඩබු කැටයකුත් දාලා දඬුවැටේ එල්ලනවා. එල්ලලා දඬුවට හොල්ලනවා, තට්ටු කරනවා. ගොවියට සංඥාවක් විදිහට. ගොවියත් ඔය හේනේ හට ගන්න කැකිරි ගෙඩියක්, වට්ටක්ක ගෙඩියක්, තියඹරා ගෙඩියක් නැත්තම් මෑ ටිකක් එහෙම තියනවා නම් ඒත් කොළපත් ගොට්ටක දාලා තියෙනවා. බිරිඳට ගිනියන්න දෙන්න අතර ගනුදෙනුවක් නැහැ. අඹදරුවෝ එක්ක ජීවිතය ගත කරන්න බෑ ගොවියට. හදිසියක් වුණොත්. මොකද මිනිස්සු විශ්වාස කරන අතර වැඩියක් වුණ නැත්තම් කොහොමද ඔය ඇවිත් අස්වැන්න ගන්නවා කියලා. ඒ නිසා ගොවියා පිටට යන්නේ. ඉතින් අර ගීතේට එන යොදන්න පුළුවන් ඇල්හේන දිගේ පාන වගේ කොයි යනවද නෑ නමගේ. නෑනට ඇල්හෙන්ට යන්න බෑ. මහරෑ යාමේ මේ ඇල්හේනේ තනියම සීපද කියනවාසා. නෑනට රෑ මේ මනුස්සයා හොයාගෙන එන්න බෑ. ඇල්හේනට බොහොම තහංචි වැඩක්. ඒනම ඉවරයි. නමුත් මේවා ගන්න ඉතින් ඒ නොදැක නෙවෙයි, රචකයෝ එක නොදැන ගන්නවා නෙවෙයි. කාල්පනිකයිනේ ගීතයේ කවිය නේද කවදත්. රාහුල හාමුදුරන්ගේ කාලේ ඉඳලම මහගමසේකර වුණත් අර මුතු ඇටයක නිදි කරවලා පුතෙක් ගේනවනේ මූදෙපත් වල ඉඳන්. ඒකට තව තැනකදී සීගිරි ලන්දකගේ අර පුලුලු කලේ දාලා මේ දරුවෙක් නලවනවනේ. ඉතින් මේ වගේ මේ භෞතික ලෝකයේ නෙවෙයි කවිය කියන්නේ කාල්පනිකයි. ඒ වගේ මේ සංසිද්ධිය ගන්නවා යන්න බැරි හේනට එක්ක යනවා. ඉතින් මේ වගේ මේ සම්ප්‍රදායන් එක තමයි උපමා රූපක භාෂාව හැමදේම ගොඩනගන්නේ. දැන් මහාචාර්යතුමන් අර අහිවාතක රෝගය ගැන කියලා කියපු නිසා මට හිතුණා මේ ජනශ්‍රුතියට ආభాෂය ලැබුණු
ජාතක පොතේ කතා මාලාවන්, ජාතක පොතේ ආභාෂය, බෞද්ධ සම්ප්‍රදායේ ආභාෂය කොහොමද මේ ජනශ්‍රුතික කාරණාවක් බවට පත් වෙන්නේ? හරිම හොඳ ප්‍රශ්නයක් කියලා මට හිතෙන්නේ. අර මහානාම මහත්මයා ගෙනහැර දැක්වූ පොත සද්ධර්ම රත්නාවලිය හොඳම උදාහරණයක් කියලා මට හිතෙනවා සිංහල සාහිත්‍යයේ. ධර්මසේන හිමියන්ගේ ප්‍රතිභාවය අද නූතන පෙරදිග සහ අපරදිග නැත්නම් ප්‍රාචීනවාදී ප්‍රතිචීනවාදී හැම කෙනෙකුම ප්‍රවාද තියෙනවා. දැන් මූලික වශයෙන්ම මහා විවාදාපන්න ප්‍රශ්නයක් තියෙනවා. පැරණි මූලාශ්‍ර පරිවර්තනය කරනකොට ප්‍රත්‍යත්පාදනය කරන්න පුළුවන්, පරිවර්තනය කරන්න පුළුවන්, අනුවර්තනය කරන්න පුළුවන්, ආශ්‍රිතව කරන්නත් පුළුවන් කියලා මත තිබෙනවා. දැන් මේ සද්ධර්ම රත්නාවලීකාර ධර්මසේන හිමියෝ මං හිතන්නේ පුදුමාකාර අනන්‍යතාවකින් මේ ජනශ්‍රුති දෙස බලලා තියෙනවා. මම එක උදාහරණයක් කියන්නම්. එක කතාවක තියෙනවා රඟමඩුල්ලක පුරමාට්ටු පානා කෝමලියකසේ. රඟමඩුල්ලක පුරමාට්ටු පානා. ඉතින් ඕක මගේ ආචාර්යවරයෙක් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඇහුවා, ඔබ ඕක ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා නම් කරන්නේ කොහොමද? මං කිව්වා ගුරුතුමනි අපි දෙන්න අතර කතා කරේ ඉංග්‍රීසියෙන්. මම එකක් කියන්නම්, ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ මේ එක සංස්කෘතියක ජනයා අතරින් අවුරුදු ගණනාවක් ආපු ඇතැම් යෙදුම් තව බසකට පරිවර්තනය කිරීම ලේසි නෑ කියලා මං කිව්වා. If you want me to translate this into English, I would say, like a comedian who is making lots of jumps and twists on the stage කියලා. එතකොට ඉන්නේ කියනවා like a comedian. කෝමලියෙකුසේ. සිංහල භාෂාවේ එකම එක තැනකයි කෝමලිය. ත්‍රිවිධ වචනයක්. යාපනයේ පැත්තකින් ඉන්න ඇත්තේ. රංග මඩුල්ලක. අද අපි කියන රංග පීඨයක, රංග ශාලාවක. සාහි බත්ලද්දෙකුසේ කියන කොහොමද පරිවර්තනය කරන්නේ? සම්පූර්ණ ජනශ්‍රුති. සාහි මේ අහිවාතක රෝගී ඔබ ආපු වචනේ කොහොමද පරිවර්තනය? අහි කියන්නේ සර්පයා. වාතය කියන්නේ සර්පයාගෙන් පිට වෙන හුස්ම. Like the breath of a serpent කියලා කිව්වොත් හරියයිද? නෑ. ඒ රටින්ම ඒක අනන්‍යතාවය කියන වචනේ කන්දේපොළ මහත්තයා පාවිච්චි කරුවා. හරිම නිවැරදි ඒ වචනේ. අනන්‍යතාවක් ජනශ්‍රුතියේ තියෙනවා. කලාපයෙන් කලාපයට, රටින් රටට, සංස්කෘතියෙන් සංස්කෘතියට. හොඳම උදාහරණේ රබින්ද්‍රනාත් ටාගෝර කවියාගේ වංග භාෂාවෙන් ලියවුණු ගීතාංජලිය ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තියෙනවා එතුමා. සිංහලෙන් තියෙනවා කෘතීන් 4ක් විතර. ඉංග්‍රීසියෙන් මුලින්ම පරිවර්තනය කෙරුවාම මේ ප්‍රස්තාවනාවේ තියෙනවා වාක්‍ය දෙකක්. මම මගේ නැන පමණින්නේ මේ ඉංග්‍රීසියට දමන්නේ. එහෙත් මා වංග භාෂෙන් ලියපු ගීතාංජලිය නොවේ මේ. මා ඇසූ දේවල් නොවේ. මේ පදය, මේ යෙදුම අයර්ලන්තයේ ජනශ්‍රුතිය පිළිබඳ උනන්දුවක් දක්වපු W.B. Yeats මහත්තයාට ආරංචිය ලැබුණා. කීවයා අයර්ලන්තයේ ඉඳලා ශාන්තිනිකේතනට ආවනේ. ඇයිලා කිව්වා ඔබ ඔය කියන බ්‍රහ්මෝ සමාජ කියලා කියන්නේ උත්තරීතර මහා සමාජයක් ගොඩනගන්නට ඔබේ ගීතාංජලියේ ඔබේ පරිවර්තනයේ මම දැක්කා.
මම හැබැයි උදව් කරන්නද ඉංග්‍රීසි කියවන අයට යන්න. දෙන්න ගජ යාලු වුණා. WBS මහත්තයා මුළු ජීවිතයක් ගත කිරුවේ අයර්ලන්ත ජනකතා ජනකවි හොය. ජනකවි ජනකතා කතන්දර කටින් පිට වෙන කතන්දර විහිළු තහළු විකට කතා ආකට විකට කතා දේව කතා මිත්‍යා කතා ඔය විදිහට දෙන්න එකතු වෙලා ඉංග්‍රීසියට පටයත්‍රක නැවත වතාවක් පළවෙනි වෙළුම දැන් ගහන්න WBS මහතත් එක්ක එකතු වෙලා ලියාපු පොත අපිට කියවන්න ලැබෙනවා. ඒක කියවනකොට පේනවා ජනශ්‍රුතියේ වංග ජනශ්‍රුතියේ ආభాසය කොයිතරම් දුරට මෙතුමට ලැබිලා තියෙනවා. මහන්සි ගන්න කියන්න සද්ධර්ම රත්නාවලිය අරන් තියෙනවා. අපේ හිතවත් අභාව ප්‍රාප්ත විනී විතාරණ මහත්තයා මහන්සි ගත්තා. මොදේ උදාවත කවුසිලි බෙද හෙන්රි පාකර් මහත්තයා මහන්සි ගත්තා. කතන්දර අහලා ගමේ ගොඩේ ජනතාව ඇවිල්ලා නොයෙකුත් දේවල් කියන්න පටන් ගන්නවා. පැණි වරකා ගසට හෙන ගැහුවා වගේ කියලා කියන එක පුළුවන්ද ඉංග්‍රීසියට දාන්න? බෑ. ඒතර මොකද කරන්නේ? ළඟින් යන එකක් හරි දාන්න. එහෙම නැත්නම් ඒ රටේ ඉංග්‍රීසි නම් ඉංග්‍රීසිකාරයෝ කොහොමද ඒකට කියන්නේ? ඔය කාරණේ සිද්ධ වුණා රොබර්ට් ග්‍රේව්ස් කියන කවියාට. එතුමා ගියා ග්‍රීසියට. ග්‍රීසියේ ජනකතන්දර එකතු කෙරුවා. ඊසොප්ගේ කතා පවා නවීකරණය කෙරුවා. ප්‍රතිඋත්පාදනය කෙරුවා. නමුත් එතුමා කියනවා ග්‍රීක බසෙන් කියවනකොට තරම් රමණීයාර්ථ ප්‍රතිපාදනයක් ඉංග්‍රීසියට දානකොට එන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ජාතක පොතේ ජාතක කතා කී දහහක් පරිවර්තන තියෙනවාද? නමුත් ජාතක පොත 550 ජාතක පොත සිංහලේ ඉගෙනගෙන සිංහලෙන් කියවලා ඉංග්‍රීසියට පෙරලපු අයගේ පොත තමයි සාර්ථක. එහෙම සිද්ධ වුණා රීස් ඩේවිස් මහත්තයාට. එයා කියුවා පාලි ඉගෙන ගත්තා. මේ වැලිකම් පැත්තේ පන්සලකට ගිහිල්ලා. එතුමා ගැන නොදන්න දේවල් හුඟක් තියෙනවා. එතුමා ආවේ මහේස්ත්‍රීත් කෙනෙක් වශයෙන්. මහේස්ත්‍රීත්කම පැත්තකින් තියලා ඉගෙන ගත්තා සිංහල පාලි. ඉගෙනගෙන පොත් පරිවර්තනය කරුවා. ඊට පස්සේ තමයි බුද්දිස් බර්ත් ස්ටෝරීස් ලිව්වේ. ඒක තමයි අපි කියවන්නේ. එතුමා කියන්න කිව්වේ දෙයක් තමයි අපිට පරිවර්තනය කිරීමට නම් මුල් බස තියෙන්න ඕනේ දැනුම. රුසියානු භාෂාව දැනගත්තු මහත්තුරු එංගලන්තෙත් හිටියා ඇමරිකාවෙත් හිටියා. ඒ අය රුසියන් බසින් ඉංග්‍රීසියට පෙරළුවා. අපි ඉංග්‍රීසියෙන් සිංහලට පෙරලනවා. නමුත් අපිට පේනවා කොන්ස්ටන්ස් ගානට් තරම් හොඳට සිරිල් සී පෙරලා මහත්තයාගේ පරිවර්තන නැහැ. හැබැයි සිරිල් සී පෙරලා මහත්තයා ගෞරව ගන්න බෑ. එතුමා කරමුසෝව් සහෝදරයෝ කරලා තියෙනවා. අත ඉංග්‍රීසියෙන් කියවනකොට අපිට ඊට වඩා දැනෙනවා. මොකද රුසියාවට ගිහිල්ලා රුසියන් බස ඉගෙනගෙන චීනට ගිහිල්ලා චීන බස ඉගෙනගෙන ඒ බස ඔස්සේ තමයි තමන්ගේ මව් බසට දාන්නේ. ඉංග්‍රීසි බස ඉගෙනගෙන ඉංග්‍රීසියෙන් සිංහලට දාපු අය වුණා. සිංහල ඉගෙන ගන්න සිද්ධ වුණා හෙන්රි පාකර් මහත්තයාට. ඒ සඳහා වෙනම කෙනෙක් තියාගත්තා. මම එතුමා ගැන කියෙව්වා. ඈත කාලේදී පුංචි ලිපියකුත් ලියන්න වුණා. හැන්දෑවට පන්සලකට ගිහිල්ලා සිංහල පාලි ඉගෙනගත්තු කෙනෙක් හෙන්රි පාකර්. එහෙම නැතිනම් යාගේ කතා ලියලා තියෙන ඉංග්‍රීසියෙන් විදියට. අමල් විසෝගේ කතාව ලියලා තියෙනවා. ඒපෙකුන් රත්න මහත්තයා කියනවා හරියට ලියලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් අමල් විසෝ කියලා නෙමෙයි එමල් විසෝ.
එයා කියන එකට හේතුව ගමේ මිනිස්සු කියලා තියෙන එමල් බිසෝ කියලා. පස්සේ ලේඛනගත වෙනකොට ඒක වෙන්න බෑ අමල් බිසෝ කියලා තියෙන්න ඕනේ කියලා කිව්වා. මුනිදාස කුමාරතුංග මහත්තයා ඊළඟ පුද්ගලයා පොත් 3ක් ලිව්වා ජනශ්‍රුති ආభాසය. අත්පන මගුල් කෑම හිංසන. ඒක ඇතුලේ පාවිච්චි කරලා තියෙන වචන බලන්න. එදා පුදුමාකාර වැස්ස. නා කපන වැස්ස. වැක්ස්නක් විතරක් නම් මදයි. හෙන ගහන කොහොම ලියන්නේ? මේ ගමේ ගොඩේ මිනිස්සු ලියන. නමුත් වික්ත සිංහල. අත්පන. ඒ කෘතීන් 3 හදාරනවද අපි අද? නෑ. ජනශ්‍රුතියෙන් ආభాසය ලැබුච්ච පඬිවරු අපිට නැහැ. නැතුව. ඒ පඬිවරු ඒ ගැන පරීක්ෂණ කර හිටියා. ව්‍යාජ විදග්ධ පඬිවරු ඇවිල්ලා ඒක උඩින් වෙන පැලැස්තරයක් දානවා. ඉතින් ඒ නිසා මගේ කල්පනාව සද්ධර්ම රත්නාවලිය නැවත කියවන්න ඕනේ. වෑත්‍යාවේ හාමුදුරුවන්ගේ ගුත්තිලිය කියන්න ඕනේ. නිකමට මට මතකයි ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහනකදී මහාචාර්ය සරච්චන්ද්‍ර ඉගැන්වුවා නළුල්ලි පෙළකට එක කවියක්. මවෙන අසමානය ඉන් කළමි පෙරමානය දැන් මට සමානය ඉතින් විඳකින්ද අවමානය. ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න බෑ. කවිය කියන හැටි ඉගැන්වුවා. මවෙන අසමානය ඉන් කළමි පෙරමානය දැන් මට සමානය ඉතින් විඳකින්ද අවමානය. මේ ගැමියෙක් පැත්තෑ හැමතුරුව ගැමියෙක් කියලා ගුත්තිලව ගැමියෙක් කරලා ඕක තමයි ආభాසය කියන්නේ. මේ මහතුරු දෙන්න මේක හොඳට පේනවා. ආభాසය ඕනේ. ප්‍රතිඋත්පාදනය කරන්නට ආభాසය ඕනේ. ඇමරිකාවේ ජීවත් වුණු කළු ජාතික ලේඛකයෝ ජේම්ස් බෝල්ඩ්වින් වැනි අය, රැල්ෆ් එලිසන් වැනි අය ලිව්වේ ඉංග්‍රීසි, හෙමින්ග්වේගේ ඉංග්‍රීසි නෙවෙයි. ඇමරිකාවට ගිහිල්ලා ඉංග්‍රීසි ඉගෙන ගත්ත ඉන්දියානුකාරයෝ ලිව්වේ ඇමරිකන් ඉංග්‍රීසි නෙවෙයි. ඉන්දියානු ඇමරිකානු ඉංග්‍රීසි. අපේ ජේ විජේතුංග මහත්තයා ලිව්වේ සුද්දෙක් වගේ නෙමෙයි. grasp my feet. ඌරල වැද්දේකම 16. එයා මැරෙන්න ආවේ ලංකාවට. එයා කිව්වා මට කියලා තියෙනවා. මං කවදාද දවසක ශ්‍රී ලංකාවට ගිහිල්ලා මේ දකුණු පළාතේ මරුමුවටපත් වෙන්නේ. මම ලියන grasp my feet මම ලිව්වා. තව පොත් ලිව්වා ආසියා. හැබැයි ඒ ඉංග්‍රීසිය සුදු ජාතිකයෝ කියනවා කිසි වරදක් නැහැ. අපිට දැනෙනවා. ෂේක්ස්පියර් ඉංග්‍රීසි නෙමෙයි ලිව්වේ. චාල්ස් ඩිකන්ස්ගේ ඉංග්‍රීසි නෙමෙයි ලිව්වේ. ඉංග්‍රීසි ඉගෙනගත් ගැමියා ගිහිල්ලා යුගත් ඉංග්‍රීසි ලිව්වේ. ඒක තමයි රබින්ද්‍රනාත් ටාගෝර් ළඟට ආවේ W.B.Yeats මහත්තයා. මේ අපි කතා කරන්නේ ජනශ්‍රුතියෙන් කළ හැකි මාහැඟි ආස්කම් ගැන. ඒක ලේසියෙන් නතර ගන්න බෑ. ඕම කතා කරගෙන ගියාම මජුර මහත්තයට හිතේවි නිකන් එලි වෙනවා නේද කියලා. එලි වෙනවා නොදැනේ කියලා කියනවා. අද ලිවිසරි ප්‍රේමේදී අපි ජනවහරෙන් පෝෂණය වෙච්ච ලේඛන කලාව පිළිබඳව, ජනවහර පිළිබඳව, ජනශ්‍රුතිය පිළිබඳව යම් අධ්‍යයනයක් සිද්ධ කරමින් ඉන්නේ සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්. ගාමිණී කන්දේපොළ ලේඛකයා සහ මහානාම ලුණුමාල ලේඛකයා සමග ජනවහර කියන්නේ කොමක්ද කියලා අපි අවබෝධ කරගත්තා. එය ජනයා කියන සාධකය මත කොහොමද ඔප්නැන් වෙන්නේ? එතකොට නිර්මාණකරණයට ජනශ්‍රුතිය ආభాෂය ලැබිලා තියෙන්නේ කොහොමද? ඒ ආදී වූ දේවල් එක දැන් ව්‍යවහාර පිළිබඳවත් අපි සාකච්ඡා කළා. ඌවවන් ජනවහර, දිගාමඩලු ජනවහර, පානම ජනවහර, උඩරට ජනවහර, සත්කෝරළේ ජනවහර, සබරගමුව, එතකොට වන්නිය, නුවරකලාවිය, රුහුණු, බස්නාහිර මෙහෙම ගත්තයින් පස්සේ මේ අපි ගොඩාක් අය
දැන් අද සාකච්ඡාව ඇහුවෙන් පස්සේ නම් ඒ මානසිකත්වයේ පහව යන්නට ඇති බස්නාහිර ජනවහර බස්නාහිර ජනශ්‍රුතිය පිළිබඳව ගොඩක් දෙනෙක් හිතන්නේ නැහැ ඒක. හැබැයි යත් ජනශ්‍රුතික කාරණාවක් බව අද දැන් මේ මහාචාර්යතුමන්ගේ සහ සිසුවගේ පැහැදිලි කිරීමත් එක්ක අදහස ඔබේ වෙනස් වන්නට ඇති සමහර වෙලාවට. දැන් ගාමිණී කන්දිපොළ ලේඛකයා ගාවට මම එනවා. දැන් ඔබ විශේෂයෙන්ම විමර්ශා සාහිත්‍ය අතිරේක එහෙම කරන නිසා ඔබට පේනවා මේ නව ප්‍රවණතාවයන් පිළිබඳව. සාහිත්‍යකරණයේ නව ප්‍රවණතාවයන් පිළිබඳව. මොකද බොහෝ ලේඛකයන්ගේ නව කෘති ඔබ වෙත නිරන්තරයෙන්ම ලැබෙනවා. ඒ සාහිත්‍ය සංഭാෂණ ඔබත් එක්ක පවත්වනවා. එතකොට මේ කෙරෙහි තියෙන උනන්දුව කියන්නේ අපේ ජනශ්‍රුතික කාරණා අධ්‍යයනයට ලේඛකයන්ගේ තියෙන උනන්දුව සහ රටේ තියෙන උනන්දුව දරුවන්ගේ තියෙන උනන්දුව වැඩි කළ යුතු සහ වැඩි විය යුතු බව මොන ආකාරයෙන්ද පේන්න තියෙන්නේ සහ එයට ඔබේ යෝජනා මොනවද? ඔය තමයි මම හිතනවා තරුණ පරම්පරාවේ අපේ තරුණ තරුණියන් අතර එහෙම මේ සඳහා උනන්දු පිරිසක් නැත්තේ නෑ. පිරිස යම් පිරිසක් ඉන්නවා. හැබැයි මේවල තියෙන වටිනාකම් හරපද්ධතියෙන් සහ මේකෙන් තියෙන මේක මේ සංස්කෘතික ආයෝජනයක් හැටියට මේක පෙන්වන්න නැති ගතියක් තියෙනවා. ඒ කියන්නේ මේකේ වටිනාකම් එළියට පෙන්වන්න නැති ඒක වග කියන්න ඕනේ. මම හිතන්නේ හැමෝම වැඩිහිටියෝ විදිහට අපේ වැඩිහිටි පරම්පරාව වගේම තරුණයන්ට මේක චෝදනා කරලා බෑ. අනිත් පැත්තෙන් මේ වගකිය යුතු අංශ රජය ඇතුළු අංශත් මම හිතන්නේ වගකීමක් තියෙන උන්ට වෙනත් රටවල අපේ මහාචාර්යතුමා දන්නවා ඇති බොහෝ රටවල මේ ජනශ්‍රුතිය කියන එක ඔවුන්ගේ ප්‍රධානතම විෂයක් කරලා තමයි සලකන්නේ. ඒ කියන්නේ මේකේ තියෙන වටිනාකම. දැන් මේ ගොඩක් වෙලාවට මේ නිර්මාණ අතීත මේ උරුමයන්ගෙන් අතීත මේ ජනශ්‍රුතියන්ගෙන් ආభాෂය ලබාගත් අවස්ථා බොහොමයි. ලේඛන කලාවට විතරක් නෙමෙයි ගෘහ නිර්මාණ ශිල්පය වෙන්න පුළුවන්, තව තාක්ෂණික කාරණා වෙන්න පුළුවන්. ඔවුන් අර ඒ සම්ප්‍රදායෙන් තමයි මේ ඒක මතු කරගන්නේ. ඒක හැමම ගන්නව නෙවෙයි. අර අපි අර ඒ කාලේ ඇඳපු ඇඳුම එහෙම අඳිනවා කියන එක නෙමෙයි. ඒකේ හැඩය අරන් ඒකේ ආభాෂය ගන්නවා කියලා කියන්නේ අපි. එතකොට මේ ඔය ඉන්ද්‍රජාලික යථාර්ථවාදය ගැන එහෙම හරියට කතා කරපු ඒ කියන්නේ ලියපු ගබ්රියල් ගාසියා මාකේස් වගේ ලේඛකයෝ මේ ඔහු යම් තැනක කියනවා මේ මට මේ ආభాෂය ලැබෙන්නේ මේ පොඩි කාලේ මේවා වර්තමාන මේවා ලියන්න ආభాෂය ලැබෙන පොඩි කාලේ කිරියම්මගෙන් අහපු කතන්දර කියලා ඔහු සඳහනක් කළද ඔහුගේ මිත්තණියගෙන් අහපු කතන්දර කියලා. එතකොට ඒක ඒ සංස්කෘතිය අපේ තිබුණනේ එදා. දැන් අද නැතුවට අද අපේ අම්මලාට ඒක කරගන්න වෙලාවක් නැති වුණාට ඒක අපේ සංස්කෘතියෙන් ගිලිහී යමින් තිබුණාට එදා අර පෞල් සංස්කෘතිය ඇතුලේ පෞල් තුනක් එකට ජීවත් වුණානේ අපේ පෞල් ඇතුලේ. ආච්චි සීයා මේ අම්මා තාත්තා සහ දරුවෝ. ඒ අම්මා දරුවෝ ගොඩක් වෙලාට වැඩෙන්නේ සීයා ආච්චි ළඟනේ කිරියම්ම කිරියත්තා ළඟ. ඒතර ඔවුන් තමයි පෝෂණය කරේ මේ මුගේ ඥාන පද්ධතින් මේ කතන්දර කියලා දීලා ඒක ඒව ඇතුළේ තිබුණා මේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදය කියන ඒවා හැංගිලා තිබුණා. අනිවාර්යයෙන් දැන් යක්කු කතා කරනවා, පෙනී ඉන්නවා, හේන් වල යක්කු ඉන්නවා, ඒවට ළමයි මූණ දෙනවා. ඒ වගේ අවස්ථා බර ගානක් තියෙනවා. ඒක ජාතක පොතේ කොච්චර තියෙනවද පැහැදිලි කරා. එතකොට ඒවා ඇයි අපිට ගන්න බැරි? ජාතක පොත කියන එක තරුණ ලේඛකයෙකුට උල් නිර්මාණ උල්පත් 10 ගානක් පාදන තැනන්නේ. අපිට ඇයි එතෙන්ද යන්න බැරි? එතකොට ගමේ මේ හනමිටි අදහස් කියලා බැහැර කරන්නේ නැතුව අපිට ඇයි එතනින් උල්පතක් පාදගෙන ඒ දිගේ එන්න බැරි හර පද්ධතියෙන් අරගෙන ඉස්සරහට යන්න බැරි? ඒ නිසා අපේ අනන්‍යතාව කියන එක අපි හදාගන්නේ රටක් විදිහට. අපි ශ්‍රී ලාංකික විදිහට ලෝකෙට යනවා නම් අපි මොකද්ද පෙන්වන්නේ? ලෝකේ ශ්‍රී ලාංකික හැටියට කවුද අපි? මම කවුද? ශ්‍රී ලාංකික මොකද්ද අනන්‍යතාව? ඒතර ඒ අනන්‍යතාවය තියෙන අපේ සංස්කෘතික උරුමයත් එක්කනේ. ඒ සංස්කෘතික උරුමය අපි ආරක්ෂා කරගන්නවද, අපි වගාදිගා කරගන්නවද, මොට කරගන්නවද කියන එක පැහැදිලිව අපි හිතන්න ඕන මේ විශේෂයෙන් මේ යුගයේ නේ. සමහරට තාක්ෂණික මෙවලම් එක්ක ජීවත් වෙන අපි මේ සියල්ල විනාශ කරගන්නමින් ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි තාක්ෂණ එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ තාක්ෂණයත් එක්ක මේ අපි අපේ උරුමය බද්ධ කර සහ අපේ ඥාන
සම්භාරය බද්ධ කරගෙන ඉස්සරහට යන්න කියන කාරණේ තරුණයන්ට මතක් කරමින් මේ ජනශ්‍රුතිය කියන්න එක මේ යල්පැන ගිය බොහොම පරණ හනමිටි දෙයක් නෙවෙයි කියන එක අපි අඳුන ගන්න ඕන කියන එක. ඒ උරුමය ඒ අනන්‍යතාවය අල්ලගෙන මේ ගමන යන්න ඕන කියන එක මතක් කරනවා. මම හිතන්නේ ඒක තමයි තරුණයන්ට දිය යුතු අවවාදේ පාඩම. ඇත්තම මහනම් දුඩුබාල මහත්මයා දැන් මේ ජනශ්‍රුතික කාරණා සහ පාරම්පරික දැනුම අපි ජනශ්‍රුතිය කියලා කියන එක පාරම්පරික දැනුම කියන තැනට ලක් කරොත් දැන් එය නව්‍යකරණය වීමේ උවමනාව සහ හරි දේ උකහා ගනිමින් නවීකරණය කිරීම. දැන් මම මේ මෑත කාලේ දැක්කා මේ මැටි බෝතලයක් නිර්මාණය වෙනවා. කියන්නේ මැටි කියන එක ප්‍රතික්ෂේප වෙලා අපි ඇලූමිනියම් යුගයට ගියයින් පස්සේ දැන් ආයෙත් නවීකරණය වෙච්ච අලංකාර මැටි බෝතල් මැටි පළඟවල් අපිට එන්නට පටන් ගන්නවා. මේ නවීකරණය ජනශ්‍රුතිය එහි පාරම්පරික දැනුම නවීකරණය වීමේ උවමනාව කොහොමද ඔබ දකින්නේ? ඇත්තෙන්ම පාරම්පරික දැනුම අවශ්‍යයි. ඉංජිනේරුවෙක් පාරක් හදන්න යනවා කියලා හිතමු. එතකොට මේ ප්‍රදේශයේ භූ විෂමතාවය මැනලම ගන්න එක නෙවෙයි. පැරණි ජන මතක, ඒ කියන්නේ නායන ස්වභාවයක් අතීතයේ තිබුණාද? නැත්තම් ජලය ගලා බහින්නේ කොයි විදිහටද? ඒවා තේරුම් ගන්න ජන මතකේ ඉතාම වැදගත්. ඊළඟට මිනිස්සු ඉස්සර කාලේ වහිනවද පායනවද කියන එක මැන්නේ කොහොමද? මේවා ඕන වෙනවා. දැන් පාරක් හදන්න යන ඉංජිනේරුවට ඌට අවශ්‍ය වෙනවා කලින් මේ පාරවල් මේ පැත්තෙන් ගියාද අපේ පුරාණ මාර්ග පද්ධතිය කොයි විදිහටද ගියේ? ඒක වෙනස් වෙන්න ඕන තැන් මොනවද? එතනින් උකහාගත යුතු තැන් මොනවද කියලා දැනගන්න ඕනේ. එතකොට තමයි අර නිර්මාණය දැන් බැවක් කරන්න ගියත්, එළවේලි වලට ගියත් පැරණි ජල මූලාශ්‍ර තිබුණේ කොහොමද? ඒක වැදගත් වෙනවනේ. ඉතින් මේ නවීන දැනුම එන්නේ පැරණි දැනුම ආශ්‍රේ. කැමරා ශිල්පයේදී තිබුණු පැරණි මූල ධර්මමනේ තාමත් ඩිජිටල් යුගයට ඇවිල්ලත් භාවිතා වෙන්නේ. ඉතින් අර පැරණි දැනුම වැදගත්. ජනශ්‍රුතියත් ඒ වගේ. කාලගුණය පලාති හඳුනා ගන්න එක්කෙනාට තියෙන හොඳම මතකය තමයි වයසක මිනිස්සුන්ගේ දැනුම. වැස්ස අවුව කියන්නේ කාලගුණ වෙනස්කම් පිළිබඳ ඔවුන් හඳුනාගෙන ඉන්න රටාව. පාලමක් ඉදි කරත් මේක ඕන වෙනවා. තාක්ෂණයට විතරක් නෙවෙයි ලේඛනයටත් එහෙමයි. මොකද ඉතිහාසය තමයි එක්තරා ආකාරයකට නැවත නැවත සිද්ධ වෙන්නේ. දැන් එක උදාහරණයක් විදිහට හිතන්න කොළපත. අපේ පැත්තේ නම් හරියට භාවිතා වුණා මේ කොළපතේ පිළිමැස්ම ගැන වෙනම විනාඩි 10ක් අරන් කතා කරන්න ඕනේ. ඒකෙන් ප්‍රයෝජනෙට ගත්තු තැන් මොනවද කියලා. බොහොම පරිසර හිතකාමී භාණ්ඩයක් නේ. ඉබේම පරිසරයට ජීර්ණ වෙලා යනවා. කෑම දෙන්න පිගං විදිහට හදලා වත් මුල් බැඳලා ඊළඟට අල්ලපු ගෙදරට කොස් ගිනියන්න මේ තව වෙලාවකදී මේ කුණු එකතු කරන්න සියලු කුණු මේ ඔක්කොම භාවිතා කරේ කොළපත. එළද වැස්සියෙකුට පැටවෙක් හම්බෙන්නේ නැද්දි හොඳට ලුණු දාලා කොළපත පොඟවනවා. පොඟලක් තියනවා. ඒතර වැස්සිට පැටව හම්බුනාට පස්සේ කොළපත කන්න දෙනවා. වැස්සිත් බොහොම අභිරුචියෙන් කොළපත කනවා. මං හිතන්නේ අර වැදෑමහා පිළිබඳ ප්‍රශ්න වලට එතන වෙද කර්මයක් එතන තියෙනවා. ඉතින් මේ වගේ කොළපත ගොටු ගහලා පාවිච්චි කරනවා අර පිටපොත්ත ඇරලා ඉඹුල් කිරිබත් අඹන්න නැත්තම් දොදොල් පට්ට හදන්න කුඹරට කෙතට අර ගිනිනකොට මේ වෑංජන ගිනියන්න මං හිතන්නේ පිටු ගානක් ලියන්න පුළුවන් කොළපත ගැන. අපි අද වෙනකොට ඒ වගේ පිරිමැසුම් භාණ්ඩ අත්හැරලා දැන් අර ගාමිණී කන්දපොළ මහත්තයා කිව්වා වගේ අර මැටිම අලුත් වෙලා එනවා වගේ මේ පරිසරක කාරණා අලුත් කරලා ගන්න ජනමතකයේ වැදගත් වෙනවා. ඊටාම ප්‍රයෝජනවත්. ඇත්ත. දැන් මේ ජනමතකයේ අලුත් කරගෙන මේ නව්‍ය රටාවන් හොයා ගැනීමේ වැදගත්කම දැන් සංස්කෘතික ආයෝජනයක් බවට පත්වන්නේ කොහොමද මේ ජනශ්‍රුති අධ්‍යයනය කියන කාරණාව සිහිපත් කරමින් මහාචාර්යතුමනි අපිට අවසානයක් කරගන්න. මෙහෙමයි මට ඊතන විතර අපි දැන්ටමත් ඒ කතා කෙරුවා. අපේ තියෙනවා සිද්ධාන්ත සහ විවහාරය කියලා කාරණා දෙකක්. අපි කොයිතරම් සිද්ධාන්ත ගැන කතා කෙරුවත් ඒ විවහාරික පක්ෂයට නැඹුරු කරන්නේ නැතිතාකල්
ඒ හුදු සිද්ධාන්ත බවට පත් වී තිබෙනවා. දැන් අපේ රටේ සමහරක් ගුරුවරු ඉතාමත්ම ඉහළ ගුරුවරු ජනශ්‍රුතිය ගැන අහලා තියෙනවා. දැනගෙන තියෙනවා. නමුත් දරුවන්ට උගන්වන්නට ඉස්කෝලේ ඇතුළෙම ජනශ්‍රුති රසායනාගාරයක් තියෙනවාද? පුස්තකාලයක් තියෙනවා. ඒ පුස්තකාලයේ කොටසක හෝ ඒ ඉස්කෝලේ අයිති වෙන ගම් ප්‍රදේශයේ හිටපු වැඩිමහල් අය, වැඩිමහල් උගත්තු, යතිවර පක්ෂේ, පන්සල්, එතකොට ඒවැ මොනවද තිබුණු පොත්, ඒවැ තිබුණු පුස්කොළ පොත්ද, ඇයි ඕකට පුස්කොළ පොතේ කියලා කිව්වේ? ඒ රටටම ඒ ගම්පලාතටම ආවේනික වූ කතන්දර තියෙනවාද? ඇයි දරුවනේ අපි කතන්දර කියලා කිව්වේ? කට අන්දර නිසයි නේද කටන්දර කියලා කිව්වේ? කටින් පිටවුන් නිසා නේද? මේවා පස්සේ නේද ලියවුනේ? අපේ පළාතේ දැන් අහන්න පුළුවන් ගුරුතුමාට. පුංචි පහේ ශිෂ්‍යත්වයේ වගේ දෙයක් සමර්ථ වෙලා එනවා වඩා හොඳ පාසලකට. ඒකද කළ යුත්තේ උඩට දාලා දරුවන්ව වැඩිපුර ඒ ඉස්කෝලේම හොඳටම ගන්නීම නෙවෙයිද? මේ අපි ඉන්න පළාතේ ඉහළ වර්ගයේ මිනිස්සු නොහිටියාද කියන ප්‍රශ්නේ අහන්න පුළුවන්. කුත්තිලේ උගන්වන්නේ කොහොමද? ජනනාට්‍ය උගන්වන්නේ කොහොමද? මේකට අපි ආభాසය ලබා ගන්නේ කොහොමද? මේ පළාතෙම තිබුණ නැද්ද නාට්‍ය ටික? අපි වැඩි මහල්ලෙක් ගෙන්නනවා. ඉස්කෝලට ගෙන්නනවා. විදුහල්පතිවරයෙකුට ඒක කරන්න බැරි කමක් නැහැ. විදුහල්පතිතුමා මේ පරිපාලකෙක් වෙන්න ඕනේ නැහැ. අපි ඉගෙනගත්තු ගුරුතුමන්ලා බුදු පරිපාලකයෝ නෙවෙයි. ඉගෙනුවා. මට උගන්ලා තියෙන ගුරුතුමන්ලා ඉතා හොඳට දක්ෂ ගුරුවරු. එතුමන්ලා ඉගන්නවා. ජන ක්‍රීඩා සිංහල අවුරුදු කාලෙදී. මොකද මේ කොහා ගැන තියෙන කතා? මොනවද මේ ගස්වැල් ගැන තියෙන කතා? ළමයින්ට කෙලම ගෙන්නන්න පුළුවන්. දැන් අපේ විෂය පාසල් වලට බද්ධ කරලා තියෙනවා. සංනිවේදන අධ්‍යයනය. ඔක තියෙනවා එක කොටසක්. සාම්ප්‍රදායික අධ්‍යයනය. දැන් මේ මහතුරු දෙන්නම ඒව ගැන මොකක් කරුණු කියවුවා. මං ගුරුවරු සමග සාකච්ඡා කරනවා. ජාතික අධ්‍යාපන ආයතනයේදී මට මුණ ගැහෙනවා. ඒගොල්ලෝ කියන්නේ අපිට ගුරුතුමනි මේ සම්පත්දායකයෝ ගම්වල නෑනේ. මක හෙව්වද? ඔයලා බැලුවද? අඩු ගානේ නිරීක්ෂණය කෙරුවද? ගමේ ඇවිද්දද? දරුවන් අරන් ගියද? දරුවන්ව කොළඹ ඉඳලා එනවා වරාය පෙන්නන්න. ගමේම තියෙන පන්සලට ගෙනියන්නේ නැහැ. පන්සලේ පුස්තකාලට ගෙනියන්නේ නැහැ. ගමේ ඉන්න වැඩිමහල්ලිකෝ ගමට පාසලට ගෙනියන්නේ නැහැ. ඒ ගමේ කොහොමද ගායනා කෙරුවේ? මොනවද තිබිච්ච කවි? ළමයින්ගේ දෙමව්පියන්ගෙන් අහන්න බැරිද? ඔන්න ඔය තත්ත්වයේ ඇති කරලා ඒ පාසල් වලින් බිහි වෙන අයට අගනුවර හෝ එහෙම නැත්නම් මහනුවර හෝ අනුරාධපුරේ හෝ කොහේ හරි තැනක ලොකු කෞතුකාගාරයක් දාන්න පුළුවන්. සංස්කෘතික අමාත්‍යාංශය ඔකට පුරෝගාමී වෙන්න ඕනේ. වෛද්‍යවරු අපිට එකතු කරගන්න පුළුවන්. වෛද්‍යවරු ළඟ තියෙන ඥානිය අරන් තියනවද අපි? වික්‍රමාරච්චි මහත්තයා වැඩේ කරන්න පටන් ගත්තා. එතුමාව හම්බෙන්න මාත් එක්ක ගිහිල්ලා තිනවා මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාරත්න. එතුමත් එක්ක පැය ගාණක් කතා කරලා තියෙනවා. කතා කරන ගමන් පටිගත කරනවා. පටිගත කිරීමට මම උදව් කරලා තියෙනවා. මට මතකයි ගම් පහ. වික්‍රමාරච්චි මහත්තයා හරි ආසාවෙන් කිව්වා. මේ වික්‍රමාරච්චි මහත්තයාගේ තිබුණු සුරුවිරු දස්කම් ප්‍රතිභා ශක්තිය මතක ශක්තිය දිවංගත අගමැති බණ්ඩාරනායක මහත්තයාට දැනුණා. දැනිලා එතුමාව පරිපාලන තනතුරක් වගේ දුන්නා. සෙනෙට් සභිකයෙක් කෙරුවා. උපදෙස් ලබා ගත්තා. අද අපි එබඳු ක්‍රියාවලීන් නැතුව සංස්කෘතිය ගැන කතා කරනවා. ඉතින් මට පේනවා
මම වැරදිකාරයෙක් වෙයි මේක පෙන්වා දීම උඩ. නමුත් මට පෙනෙනවා ප්‍රතිසංස්කරණය කළ යුතු ප්‍රධානතම දෙයක් තමයි ජනශ්‍රුති අප කියවුණ වගේ අන්දපොළ මහත්මයා කිව්ව එක. නැවත ඉගැන්වීමට උපකාර දෙන්න ඕන. ඇයි මේක විෂයක් බවට පත්කාන්ට බැරි. පොත් ලියවන්ට බැරි ඇයි. දැනට ලීවෙලා තියෙන පොත් පුස්තකාලවලට ගන්න ඇත්තේ ඇයි. ලෝකයේ ජන කතා කොහොමද ලියලා තියෙන්නේ. ලෝකයේ ජනශ්‍රුතිය පිළිබඳ මත මොනවද. ඇයි අපි ඒ ගුරුවරුන් විද්වතුන් බවට පත් නොකරන්න. මෙන්න මේ ප්‍රශ්න ටික අපි අද ඇසිය යුතු ප්‍රශ්න වෙලා තියෙන. අපි දන්නව නැතුව මුළු ලෝකෙම මූුණ පාලා තියෙන මේ ප්‍රශ්නය කොහොමද ආවේ කියලා කිසි කෙනෙක් අහන්න. හැබැයි ගැමියෙක් හිටියනම් කියයි අපි මෙන්න මේක දැන් කවුරු හරි කියපු නිසා තමයි රතන සූත්‍රය හැමදාම ඇන්දෑවි ආයමාර සිට අතමර දක්වා දාන්නේ. ඇයි ඒක දාන්නේ? ඒක ඇතුලේ තියෙන සම්පූර්ණම ජනශ්‍රුතිය පිළිබඳව සිද්ධාන්තය. මේ සත්‍ය බලයෙන් කිනම් සත්‍ය බලයක්ද මේ වාතයට වායු ගෝලයට මුසු කරන්නේ මනුෂ්‍ය අමනුෂ්‍ය පේන නොපෙනෙන සියලු දෙනාටම වෛද්‍ය විද්‍යාත්මකයි නෙවෙයිද? ඥානවන්ත නැද්ද? බෞසුත නැද්ද? මෙන්න මේ ප්‍රශ්න අහන සමාජයක් බිහි කරන්න නම් ජනශ්‍රුතිය සහ ඒ උරුමය දායාදය එහි අනන්‍යතාව ඒ තුලනාත්මක භාවය සුචියක් වාගේ හදලා අපිට අදාරන්ට වෙන. මිනිස්සු අහිංසාවාදීදාද? මිනිස්සු ගෙන්නනවා පිටරටවල් වලින් සතුන්ගේ බෙල්ල කපන යන්ත්‍ර. ඒ මිනිහා හරිමිනියෙක්ද? විශාල ධනයක් හම්බ කරලා මැරෙනවා. මට කියලා තියෙනවා ඒක මේ සත්ව ඝාතකයෙක් පිළිකා රෝගයෙන් පෙළෙහැටි. කටේ ලක්ෂ ගණන් හම්බ කෙරුවා මහත්තයෝ බත් තුලක් කන්න මට බෑ දැන්. කෙල කෝටි ගාණක් හම්බ කරලා මැරෙනවා. පාප කර්මයක් කෙරුවේ බව නිකන් දන්නවා ඇති. නමුත් මොකද්ද ඒ කරපු දේ? අහිංසා මුළු ජනශ්‍රුතියම තියෙනවා අහිංසාවාදී ධර්මය. බොහොම අතඹුලක්සේ අපිට හදාරන්න පුළුවන්. ඒ ධර්මයේ දරුවන්ට දුන්නොත් ඒ දරුවාගේ දෙගුරුන් දෙමව්පියෝ හරිම ශ්‍රේෂ්ඨ ගුරු දෙමව්පියන් බවට පත් වෙනවා. ජීවත් වෙන පරිසරය හරි ශ්‍රේෂ්ඨ වෙනවා. එතකොට වෛරස් ළඟට එන්නේ නැහැ. ඇත්තටම ජනශ්‍රුතිය අධ්‍යයනය කළ යුතු විෂයක්. ඒ වගේම ඒ අධ්‍යයනය තුළින් නව කල්පනාවන් බිහි කරගත යුතු බව පැහැදිලි කර දෙමින් අද දෙවිසැරි ප්‍රේමය අපි නිමා කරන්නේ ජනවහරෙන් පෝෂණය වෙච්ච ලේඛන කලාව. මේ ලේඛනගත විය යුතු වන්නේ ජනශ්‍රුතිය කුමන කාරණාවක් නිසාද කියන බව අද සාකච්ඡාවට ගන්නවා. බෙහෙවින්ම ස්තුතියි සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ට. ඒ වගේම ගාමිණී කන්දේපොළ ලේඛකයාටත් මහානාමදුමාල ලේඛකයාටත් අපි ගෞරව කරනවා. ආයුබෝවන් කියමින් අපේ සාකච්ඡාවට පෝෂණීය දායකත්වය ලබා දුන්නාට. ජනවහරෙන් පෝෂණය වූ ලේඛන කලාව පිළිබඳව කතා කරමින් ඒ මතුවුණු කරුණු ඔස්සේ ඔබට ආරාධනා කරනවා මේ පිළිබඳව සොයා යන්න. පැරණි දේ, හනමිටි දේ, අනවශ්‍ය දේ යයි බැහැර නොකොට ඒවායේ සැඟව තියෙන සත්‍යය හොයාගෙන ගිහිල්ලා ගවේෂණාත්මකව ඒවා සමග විසංවාද කරන රටක් නිර්මාණය වේවා, සමාජයක් නිර්මාණය වේවායි ප්‍රාර්ථනා කරමින් අවසර දෙන්න අද වැඩසටහන නිමා කරා.